තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් අපි එකතු වී සිටින්නේ අපේ දහම් සාකච්ඡාවට ධම්ම මණ්ඩපයේට ධම් සභාවට විවාහ වර්ෂයෙන් අද 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ පළවෙනිදා සඳුදා දිනයක් අපි ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:30ට මේ ධම් සභාවට එකතු වෙනවා. වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස ධම් සභාවට එකතු වී සිටිනවා. සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. වෙනද වගේම අපි මේ ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් සදහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි කාලයක් තිස්සේ අපේ ධර්මාවබෝධයේ පිණිස මේ වගේ විශේෂ දහම් හමුවක් පවත්වාගෙන යනු ලබනවා. අදත් අපි මේ සදහම් හමුවයි හෝරාවක දෙකක විතර කාලයක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෙවැනි ධම් සභාවක් දහම් හමුවක් පවත්වන්නේ කවර අරමුණකින්ද කියන කාරණය මේ කල්යාණ මිත්‍ර හැමදෙනාම හොඳින් දන්නවා. අපි සෝතාපන්න අය, සුපටිපන්න අය, සේක අය, අරිය ශාවක අය මේ වචන වලින් කියන්නේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන දුකත් දුකට හේතුවත් දුකින් මිදීමත් මිදීමේ මගත් තේරුම් අරගෙන දුකෙන් මිදීමේ මගට ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට යොමු වුණු පිරිස කියන එකයි, යොමු වුණු තැනැත්තා කියන එකයි මේ සෝතාපන්න කියන්නේ. සෝත කියන්නේ ඔය හතරවෙනි ආර්ය සත්‍යයට, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට තමයි සෝත කියන්නේ. එතකොට සෝතාපන්න කියන්නේ ඒ ආර්ය ප්‍රතිපදාව පිළි අරගෙන එය අනුගමනය කරන තැනැත්තා, අනුගමනය කරන පුද්ගලයා. එතකොට අපි හැමදෙනාම මේ ආර්ය ප්‍රතිපදාව පිළිගරගෙන තියෙනවා. පිළි අරගෙන තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ප්‍රතිපදාව තුළින් දුක්ඛ නිරෝධය කළ හැකිය කියන මේ අචල සද්ධාවට, ආකාරවති සද්ධාවට පැමිණියා කියන එකයි පිළිගන්නවා කියලා කියන්නේ. ඒක මේ ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ පිළිගන්නවා හරි ඒ වගේ දෙයක් නෙවෙයි. Taman හෘද සාක්ෂියට එකඟව ඒක පිළිගන්නවා. ඊළඟට පිළි අරගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ. එය පිළිපැදීම නැත්නම් අනුගමනය කිරීම, පුරුදු වීම, පුහුණු වීම කරගෙන යනවා. ඒක තමයි සෝතාපන්න කියන්නේ. සුපටිපන්න කියන්නේත් ඒකමයි. සේක කියන්නේත් ඒකමයි. අරිය ශාවක කියන්නේත් ඒකමයි. එතකොට මේ වචන වලින් කියවෙන මේ ස්වභාවය, මේ ගුණාංග වලින් යුක්ත තැනැත්තා තමයි අපි මේ කියන ආර්ය ශාවක, අරිය ශාවක. එතකොට අපි මේ අරිය ශාවක භාවයට පත් වෙච්ච අය, මේ අරිය ශාවක භාවයේ තුල කටයුතු කරන අය. දැන් අපි මේ මාර්ගය තුල යනවා. මේ ධර්ම මාර්ගය අනුගමනය කිරීම
විවිධ විදිහට විවිධ අය කරනවා. සමහරු ලෞකික ජීවිතයේ වැඩ කටයුතු වලින් තැලිලා පිළිලා මෙරිකිලා දැඩි වෙහෙසටපත් වෙලා ඉන්න ගමන් මේ කටයුත්ත කරනවා. එහෙම අයත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව දුෂ්කරයි. ඒවට වැඩිපුර ඒවට වැටිලා යොමු වෙලා එහෙම ඉන්න ගමන් ඒ කාර්ය කරන අය ඉන්නවා. තවත් සමහර අය ඒ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු යුතුයකම් රාජකාරී මේවයින් යම්තාක් දුරකට ඉවත් වෙලා අපි ඒකට කියන්නේ අබිනිෂ්ක්‍රමණය කියලා ඉවත් වෙලා මේ කටයුත්ත කරන අය ඉන්නවා. සීල සමාධි ප්‍රඥා ගුණ පුරන අය ඉන්නවා. එහෙමත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒක කරලා ආපහු අර ලෞකික වැඩ කටයුතු වලට ආයේ නැවත වතාවක් යොමු වෙනවා. ওই වගේ ස්වරූපයක් තියෙනවා. ඊළඟට තවත් සමහර අය මේ දෙක මිශ්‍රව වගේ කරනවා. ඕකේ දක්ෂම පුද්ගලයෝ වෙන්නේ මේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු, ඒ කියන්නේ වැඩ කටයුතු යුතුයකම් වගකීම් හොඳට කළමනාකරණය කරගෙන ඒවා අවම කරගෙන අපි නිතරම ලෞකික පැත්ත අවමයෙන් තමයි පවත්වාගෙන යන්නේ. ඒක අවම කරගෙන ඒ දේවල් තුලම මේ ධර්ම ප්‍රතිපදාව පුරණ එක තමයි දක්ෂම ක්‍රමය, හරිම ක්‍රමය, නිවැරදිම ක්‍රමය වෙන්නේ. ඉතින් ඔය හරිම ක්‍රමයට, නිවැරදිම ක්‍රමයට එන එක සමහරොන්ට දුෂ්කරයි. මොකද හේතුව අර ජීවන ගැටලු වලින් හුඟ දෙනෙක් මිරිකිලා පීඩාවටපත් වෙලා ඉන්නේ. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික ගැටලු මේවයින්. එහෙම නැත්නම් සිව්පසය පිළිබඳ ප්‍රශ්න වල. සිව්පසය කියුවේ ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මේවායේ ඌනතා ප්‍රමාණවත් තරම් ලබාගත නොහැකි වීම. මේවායින් පීඩා විඳින්මින් ඒවා ලබා ගන්න උත්සාහ කරමින් ඒ වගේ දුෂ්කරතාවලින් පෙළෙමින් ඉන්න අය. ඉතින් ඒ අයට මේ ආර්ය ප්‍රතිපදාව පිළිගත්තත් සමහර විට ඒක අනුගමනය කරන්න, ඒක පිළිපදින්න තරම් අස්වැසිල්ලක්, විවේකයක් නොතිබෙන්න පුළුවන්. ඒක නිසා ඒ අය එක්තරා විදියකට මේ ප්‍රතිපදාවේ යන්නේ බොහෝම මන්දගාමී ආකාරයෙන්. ඒක නිසා හොඳම ක්‍රමය අපි තේරුම් අරගන්න ඕනේ. හොඳම ක්‍රමය වෙන්නේ මේ ලෞකික දේවල් අවම කරගන්න එක. අවම කරගන්න එක අපේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා තමන් සමග ජීවත් වෙන සෙසු අය මේ අය වෙනුවෙන් අපිට යම්කිසි යුතුයකම්කුත් ඇති, විශේෂයෙන් ගිහි ජීවිත ගත කර නැත්තෝ ආවාහ විවාහ වෙලා ඉන්නවා නම් සාමිපුරුෂෝ භාර්යාව ඉන්නවා. ඒ අතර දූ දරුවෝ ඉන්න පුළුවන්. ඥාති මිත්‍ර සම්බන්ධතාවක් තියෙන්න පුළුවන්. එතකොට ඔය සියලු දේ වෙනුවෙන් අපි යමක් කරනවා, සියලු දෙනා වෙනුවෙන් අපි යමක් කරනවා. එතකොට ඒවා කරද්දී ඒවා අවම තත්වයකට ගේනවා. හුඟක් අය වැරදි වැටහීමක ඉන්නවා මේ ලෞකික දේවල් උපරිම වශයෙන් කරන්න ඕන කියලා. ලෞකික දේවල් අපි කරන්නේ අවම වශයෙන් හැමතිස්සෙම. දැන් බුද්ධ ශාසනයේ පෙන්වුම් කරන කාරණා බලපුවා මේ සිව්පසේ සම්බන්ධයෙන් කාරණා වුණත් නිතරම අවම මට්ටමින් ගෙනියන්නේ. දැන් ආහාර කියන එක ඉමස්ස කායස්ස තිතිය යාපනාය. මේ ශරීරය පවත්ව ගන්න පුළුවන් මට්ටමින්, ඒ වගේම ජීවිතය යැපෙන පමණින් විතරයි ඒ කාර්යය කරන්නේ. මේ විදියට හැම දෙයකම ඒ අවමය තුල තමයි නිතරම යන්නේ ලෞකික දේවල් පැත්තෙන් ගත්තම. ඒවයි උපරිමයට යන්නේ නැහැ. ඒකයි ස්වභාවය. අනිත් එක ඒවයි මේ උපරිමයක් කියලා පෙන්වන්නත් බෑ. මොකද ඒවා යන්නේ නිතරම මේ කාම කැමැත්ත පදනම් කරගෙන යන්නේ. ඒක නිසා ඒවයි උපරිමයක් පෙන්වන්න කරන්න බෑ. නිතරම ඒවා අවම මට්ටමින් පවත්ව ගන්න. වැඩ රාජකාරී යුතුයකම් වගකීම් සම්බන්ධතා
මේ හැම දෙයක්ම එහෙම. ඒ විදිහට. ඉතින් අධ්‍යාත්මික දේවල් ඒකටේතු උපරිමයෙන් පවත්වා ගන්න. ඒකයි ස්වභාවය. උපරිම මට්ටමින් තියාගන්න ඔය දේවල්. අන්න ඒ විදිහටයි මේ ප්‍රතිපදාව පූර්ණේ කළ යුත්තේ. එතකොට මේක වඩා පහසු වෙනවා. නැත්තම් අපහසු වෙනවා. හුඟ දෙනකොට මේක අපහසු වෙලා තියෙන්නේ. ලෞකික පැත්තේ දේවල් වලට වැඩි වටිනාකමක් දීලා තියෙනවා. වැඩි අගයක් දීලා තියෙනවා. වැඩි පිළිගැනීමක් කරලා තියෙනවා. ඒක නිසාම ලෞකික දේවල් උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. ඒ උපරිමය කියන එක කවදාවත් ළඟා වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ලෞකික පැත්තේ උපරිමයට ළඟා වෙන්න බෑ. කවමදාවත්. ඒක හරි මායාවක්, මිත්‍යාවක්, මිරිඟුවක්. ඒ මිරිඟුව පස්සේ ගිහිල්ලා තමයි නූතන මානවයා මේ විනාශය ළඟා කරගෙන තියෙන්නේ. ලෞකික පැත්තේ මොකද්ද උපරිමයක්, සුපිරිම එකක් හොයාගෙන ගිහිල්ලා. ඒ අරුබුදේ. ඒක නිසා බුදුදහම ඒක තෝරලා දෙනවා, පෙන්නලා දෙනවා, අවබෝධ කරලා දෙනවා. ඒක නිසා ඒ පැත්තට යන්නේ නැහැ. එහෙම යන්න ගියොත් ඒක හරි අවිද්‍යාවක්, මෝඩකමක්. අධ්‍යාත්මික පැත්තේ උපරිමයට යන්න පුළුවන්. උපරිම தත්ත්වයේ සීලේ උපරිම தත්ත්වයට යන්න පුළුවන්. එහි උපරිමය බුදුදහමේ පෙන්වා දීලා තියෙනවා. සමාධියේ උපරිමය පෙන්වා දීලා තියෙනවා. ප්‍රඥාවේ උපරිමය පෙන්වා දීලා තියෙනවා. එතෙන්ට එන්න පුළුවන්. එතෙන්ට එනකොට වෙන්නේ මොකද්ද? දුක නිවිලා යනවා. ක්ලේශය නිවිලා යනවා. ලෞකිකත්වයේ උපරිමයට එන්න උත්සාහ කරනකොටම දුක වැඩි වෙනවා. කෙලෙස් වැඩි වෙනවා. ඒකයි ස්වභාවය. ඒක නිසා මේ කාරණේ අපි උගාක්ම ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. කුමක්ද අවමෙන් පවත්වා ගත යුත්තේ, කුමක්ද උපරිමයෙන් පවත්වා ගත යුත්තේ කියලා. අපි දැන් මේ අධ්‍යාත්මික පැත්තේ දේවල් අපි කතා කරන්නේ. ලෞකික පැත්තේ දේවලුත් සමහර විට අපි කතා බහ කරනවා. ලෞකික කිව්වම බුදුදහමට අනුව අපිට හරි සරලයි කියන්නේ බොහොම පැහැදිලි. මේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මූලික දේවල් ටික තමයි මේ අපි ලෞකික දේවල් කියලා කියන්නේ. ඒ ටික ගැන කරන කතා බහ, ඒවට අදාළ දේවලුත් බුදුදහමේ නැතුවාම නෙවෙයි තියෙනවා. නමුත් ඒව බොහොම අවම මට්ටමින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපදේශ ටිකක් තමයි දීලා තියෙන්නේ. ඒවත් අපි දැන් තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒ අතර දැන් අපි කතා කරන්නේ මේ ආධ්‍යාත්මික පැත්තේ දේ ගැන. ආධ්‍යාත්මික පැත්තේ දේ කියන එකෙන් අදහස් කරන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කර ගැනීම. ඊ දේ තමයි අපි ආධ්‍යාත්මික කියන මේ වචනයෙන් අදහස් කරන්නේ. ඉතින් ওই විදිහට අපි දැන් කතා කරගෙන යනවා. මේ පැත්තට අදාළ හුඟක් දැන් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් කරන්නේ ප්‍රඥා ශික්ෂාව වර්ධනය කරගන්න අවශ්‍ය කරන දේවල් තමයි කතා බහ කරන්නේ. මෙහිලා අපි හුඟක් උපකාරී කරගන්නේ බුද්ධ දේශනා. මේ වෙන විට අපි කිසියම් සාකච්ඡා පැත්තකට එළඹිලා තියෙනවා. මේ ඉන්ද්‍රිය කියන අංශයට අපි යොමු වෙලා තියෙනවා. අපි මේකේ එක කොටසක් කලින් සාකච්ඡා කරලා අවසන් කළා. ඉන්ද්‍රිය 6 පිළිබඳව සෝබාදහමෙන් ලැබුණු ඉන්ද්‍රිය 6 ඇස කන නාසය දිවකය මන, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය වශයෙන්. මේ 6 ගැන අපි සාකච්ඡා කළා. ඒවයි සමුදය, අත්ංගමේ, අස්සාදය, ආදීනවේ, නිස්සරණ. ওই විදියට අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කොමක්ද කියලා තේරුම් ගත්තා. මේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේ තුල නොඇලී නොගැටී නොමුලාව කටයුතු කිරීම කියලා. ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒක තමයි ඒක මේ සමාධිය දියුණු කරගන්න ලොකු උපකාරයක් වෙන ඉන්ද්‍රිය භාවනාව. චිත්ත සමාධිය වර්ධනය කරගන්න. සිත පිරිසිදුව පවත්වා ගන්න. සිත අපිරිසිදු වෙන්නේ ඉන්ද්‍රිය භාවනාව නැති වුණා. ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට දිවට කයට දැනෙන දේ, මනසට වැටහෙන දේ
පිළිබඳව සිහිනුවන නොමැති වුණාම තමයි ඒවා උපකාරයෙන් නැත්තම් ඒවා හේතු කරගෙන හිත අපිරිසිදු කරගන්නේ අපිරිසිදු වෙන්නේ. ඒක නිසා ඉන්ද්‍රිය භාවනාව කිව්වේ මේ පංචේන්ද්‍රයන්ට සහ මනසට මේ අරමුණු එද්දී මනා සිහිනුවණින් යුක්තව කටයුතු කිරීම. මනා සිහිනුවණින් යුක්ත වීම. එතකොට ඒ ගැටලුව, ඒ අර්බුදය, ඒ කෙලෙසීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ඉන්ද්‍රිය සාකච්ඡාවෙන් අනතුරු අපි ඉන්ද්‍රිය පිළිබඳ දෙවෙනි සාකච්ඡාවට යමු වුණා. දෙවෙනි තවත් ඉන්ද්‍රිය පද්ධතියක් පෙන්නනවා. එතන ඉන්ද්‍රිය පහයි පෙන්වන්නේ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒවත් ඉන්ද්‍රිය නමින් හැඳින්වුවට ඒවා කුසලතා. මේ ධර්ම මාර්ගයේ තුර නිවන් මගේදී අපි අප විසින් වඩා වර්ධනය කර ගන්නා වූ කුසලතා පහක් මෙයින් අදහස් කරන්නේ. ඉතින් මේ කුසලතා පහෙන් පළවෙනි එක අපි කතා බහ කළා, සාකච්ඡා කළා. සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය. එතකොට මේ හැම එකේම අර විදිහටම අර අවස්ථා පහක් පෙන්නනවා. සමුදය, අත්ංගම, අස්සාද, ආදීනව, නිස්සරණ වශයෙන්. ඉතින් ඒවත් අපි සාකච්ඡා කළා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා ඊළඟ ඉන්ද්‍රියට යමු වෙන්න. ඉතින් අපි මේ සාකච්ඡාව සඳහා උපකාරී කරගන්නේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සංයුත්තේ. මේ ඉන්ද්‍රිය පිළිබඳව කරන සාකච්ඡා ඇතුළත් කොටසට තමයි ඉන්ද්‍රිය සංයුත්තේ කියලා කියන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රිය සංයුත්තේ තමයි අපි මෙහිලා උපකාරී කරගන්නේ. එහි සුද්ධක වර්ගයේ මුලින්ම තියෙන වර්ගයේ ඒ වර්ගයට සූත්‍ර 10ක් පමණ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ 10 අපි සාකච්ඡා කරමින් යනවා. මුලින්ම තියෙන්නේ සුද්ධක සූත්‍රය කියලා. සුද්ධ නැත්නම් සුද්ධක සූත්‍රය. එතෙන්දී ඉන්ද්‍රිය පහ නම් වශයෙන් දක්වලා තියෙනවා. පංචමානි ඉන්ද්‍රියානි කියලා. ඉන්ද්‍රිය පහයි සද්දින්ද්‍රියං, විරීන්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤේන්ද්‍රියං කියලා. එහෙම. ඊළඟට සෝත නැත්නම් සෝතාපන්න කියලාත් අපිට මේ සූත්‍රය හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා විවිධ පැතිවලින්. ඉමේසං පංචන්නං ඉන්ද්‍රියාන සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච. මේ කාරණා පහ යථා භූතං පජානාති. ඒවායේ යථා ස්වභාවය, ඇත්ත తত্ত্বය, ඇති තතු අවබෝධ කර ගැනීම. යම් කෙනෙක් ඒක අවබෝධ කරගත්තොත් අයං වච්චති භික්ඛවේ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා. එතකොට ඒ තැනත්තා මේ සෝතාපන්න, අපි සෝතාපන්න කියලා නිතරම ගන්නේ දුකින් මිදීමේ මාර්ගයට යොමු වූ කියන එක. ඒක වෙනසක් වෙන්නේ කොහෙදිවත්. එතකොට මේ ඉන්ද්‍රිය පහ නැත්නම් මේ කුසලතා පහ අපි දැන් ඉන්ද්‍රිය කියන වචනේ පොඩ්ඩක් පැත්තකින් තියලා කුසලතා කියලා කියමු. කුසලතා පහ දැනගත්ත කෙනා, අවබෝධ කරගත්ත කෙනා නිවන් මඟට යොමු වුණු කෙනා හැටියට සලකනවා. සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ. අවිනිපාත ධම්මෝ කියන්නේ ආපස්සට නොයන කියන අදහස. නියතෝ සම්බෝධි පරායනෝ අවබෝධ ඥානය ලැබීමට යොමු වුණු, නිවනට යොමු වුණු, ආපසු මේ කාමයේ අකුසලයට නොයන තැනැත්තා හැටියට සලකන. එයා තමයි සෝතාපන්න කියන්නේ. ඉදිරියට යනවා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ නිවන් මාගේ ඉදිරියට යනවා කියන එකයි. ආපසු නොයන කිව්වම අවිනිපාත ධම්මෝ කිව්වම ඒකෙන් හුඟක්ම අදහස් කරන්නේ විනිපාත කියන්නේ ඔය කාම සහ අකුසල වලට. දස අකුසලයටයි පංච කාමයටයි.
විනිපාතකයයි. එතකොට අවිනිපාත ධම්මෝ ආපහු ඒ විනිපාතයට නොයන ස්වභාවයෙන් යුක්තයි. ඒවට ගැති වෙන්නේ නැහැ, ඒවට යොමු වෙන්නේ නැහැ කියන අදහස තියෙනවා. අවිනිපාත ධම්මෝ. ඉතින් ඕක පරිවර්තනවල දීලා තියෙන්නේ විනිපාත කියන එකට නිරය කියලා. නමුත් එහෙම පරිවර්තනය කරන්න පුළුවන්, ඒක සම්ප්‍රදායික පරිවර්තනයක්. දුක් ගැහැට විඳින්න සිදුවෙන තැන කියන එකයි ඔය නිරය කියන එකෙන් අදහස් කරන්නේ. දුක් ගැහැට විඳින්න සිදුවෙන තැන වෙන්නේ දස අකුසලයයි පංචකාමයයි. ඒක හරි පැහැදිලි. මේ දස අකුසලයට පුද්ගලයෙක් වැටුනොත්, ඒ වගේම පංචකාමයට වැටුනොත්, ඒකට වැටීම තමයි විනිපාත වීම කියලා කියන්නේ. ඒකට නොවැටීම තමයි අවිනිපාත කියලා කියන්නේ. අවිනිපාත ධම්මෝ. අන්න ඒ ස්වභාවයෙන් යුක්තයි කියන්නේ. මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහ හොඳින් තේරුම් ගත්ත කෙනා. ඒක වඩන කෙනා, ඒක අවබෝධ කරගෙන ඒක වඩන කෙනා. ඊළඟට අරහන්ත සූත්‍රයට ගියාම එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පහ ගැන කියලා. යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහ හොඳින් වඩලා අනුපාදා විමුක්තෝ හෝති. උපාදාන කියන වචනේ අපි එතනින් ගන්නේ උපාදාන වලින් මිදුණු, අනුපාදා සියලු බැඳීම් වලින් මිදුණු තැනැත්තා. අයං උච්චති භික්ඛවේ භික්ඛු අරහං කීනාසෝ සිතවා කතකරණීයෝ හිතබාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ කියලා. එතකොට මේ පරම තත්වයට අපේ ධර්ම මාර්ගයේ අපි බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කයට යන්න පුළුවන් වෙනවා. මේ ඉන්ද්‍රිය පහ වැඩිීමේ. ඉන්ද්‍රිය පහ වැඩෝ තැනැත්තාට ඒ ඉලක්කය සපුරන්න පුළුවන් කියන එකයි ඒකේ අදහස. ඉතින් ඔය කාරණේ ඔය මූලික කාරණේ සලකලා තමයි අපි මේ ඉන්ද්‍රිය පහ පිළිබඳව මේ කරන සාකච්ඡාව කරගෙන යන්නේ. එතකොට අපි මේන් සද්ධා ඉන්ද්‍රිය පිළිබඳව කතා කළා. දැන් මේවා පිළිබඳ විස්තරත් මේ වර්ගයේම තියෙනවා. දැන් ඔබට උනත් ඒක කියවන්න පුළුවන්. මේ වර්ගයේ පහළට ගියොත් මේ වර්ගයේ අග සූත්‍ර දෙකක් තියෙනවා. විභංග සූත්‍රය සහ ဒုတိ ය විභංග සූත්‍රය කියලා. ඒ දෙකේ මේ ඉන්ද්‍රිය පහ විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒකෙන් වඩා වැඩි විස්තරය තියෙන්නේ ဒုတိ ය විභංග සූත්‍රයේ 10 වෙනියට තියෙන සූත්‍රය. ဒုတိ ය විභංග සූත්‍රයේ ඔන්න බලන්න පළවෙනි අපි දැනටමත් අපි සාකච්ඡා කළ කාරණේ එතන විස්තර කරලා තියෙනවා. මොකද්ද අපි කතා කරේ? සද්ධා ඉන්ද්‍රිය. කතමංච භික්ඛවේ සද්ධා ඉන්ද්‍රියං. මොකද්ද සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඉද භික්ඛවේ අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවා. ඉදං උච්චති භික්ඛවේ සද්ධින්ද්‍රියං කියලා ඒක බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලිව දක්වලා තියෙනවා. ගුරුවරයා, ශාස්ත්‍රවරයා මේ මාර්ගය දේශනා කරන, පැහැදිලි කරන තථාගතයන් වහන්සේ පිළිබඳ ඇති කර ගන්නා වූ කරුණු සහිතව ඇති කර ගන්නා වූ විශ්වාසයේ පිළිගැනීම සද්ධා ඉන්ද්‍රිය කිව්වේ. ඉතින් ඒක අපි කතා බහ කළා ඒකේ. ඊළඟට අපි අද සාකච්ඡාවට ගන්න දෙවෙනි කාරණේ කතමංච භික්ඛවේ විරි ඉන්ද්‍රිය. විරිය කියන එක විස්තර කරනවා. මේ ආර්ය ප්‍රතිපදාව තුළ යන කෙනෙක් ඒ ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන විරිය තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට ඒ වීර්යය විස්තර කරන ආකාරය බලන්න. ඉද භික්ඛවේ අරිය ශාවකෝ. දැන් මේ හැම එකක්ම අරිය ශාවකෝ කියන වචනේ දාලා තියෙන්නේ. මොකද අරිය ශාවක කිව්වම දැන් අපි දන්නවා අර සෝතාපන්න කියන එකයි. නිවන් මඟ පිළි අරගෙන එය අනුගමනය කරන පුද්ගලයා කියන එකයි අරිය ශාවකෝ කියන්නේ. අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති
ආරම්භන ලද වීරියෙන් යුක්තව ජීවත් වෙනවා. මොකටද මේ වීරිය ආරම්භලා තියෙන්නේ? අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල ධර්ම අකුසලතා බැහැර කරන්නත් කුසලතා වර්ධනය කරගන්නත් තමයි මේ වීරිය පටන් අරන් තියෙන්නේ. ආරද්ධ විරියෝ විහෙරති. ඒ වීරියෙන් යුක්තව ජීවත් වෙනවා. ඒ වීරිය තියෙන්නේ කාර්යයන් දෙකකට. අකුසලතා දුරු කරන්නත් කුසලතා උපදවා ගන්න. තව දුරටත් තාමවා දල්හ පරක්කම අනික්කිට දුරු කියලා දක්වලා තියෙනවා. කුසලේසු ධම්මේසු. දැඩි වීරිය කරනෝ නොපසුබට වීරියෙන් යුක්ත වෙනෝ කුසල් වැඩිවීමට. අකුසල් ප්‍රහාණය කිරීමට විතරක් නෙමෙයි. ඒක තවත් ටිකක් විස්තර කරනවා. සෝ අනුප්පන්නානම් පාපකානම් කුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. නූපන් පාප අකුසලතා ඇති කර නොගන්න. නූපදවන්න කියන්නේ එවැනි දේවල් ඇති කර නොගන්න වැඩ වෑයම් කිරීම, උත්සාහ කිරීම. ඒක සාමාන්‍යයෙන් ඒක වෙන්න පුළුවන්. මිනිස්යන්ට වෙන්න පුළුවන් දෙයක් ඒක. දැනට තමන් ළඟ නැති දුර්වලතා, අකුසලතා, අයහපත් තත්ත්වයන් විවිධ හේතු නිසා අලුතින් පැන නගින්න පුළුවන්. එහෙම එවැනි වටපිටාවන් උදා වෙනවා. ඇති වෙනවා. දැන් නිදර්ශනයක් කිව්වොත් මිනිස්යන්ට කිසියම් දුර්භික්ෂයක් වගේ දෙයක් ආවයින් පස්සේ සමහර විට ඒ එතෙක් සොරකම් නොකළ මිනිස්සේ සොරකම් කිරීමකට පෙළඹෙන්න පුළුවන්. මොකද ඒක අර Tamanට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න මොකක් හරි විදියකින් නොහැකි වීම නිසා. ඒ වගේ හේතුවකින් එහෙම දෙයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ පෙළඹවීම නිසා, ඉල්ලීම නිසා වරදකට යොමු වෙන්න පුළුවන්. මෙතෙක් නොකළ වරදකට. අනුප්පන්නානං අකුසලානං ධම්මාන. නොකළ වරදකට යොමු වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ඉල්ලීම නිසා මට මේක කරලා දෙන්න කියලා. සමහර විට එහෙම දේවලුත් සිද්ධ වෙනවා. අර ඇතැම් විට අපි දන්නවා ඔය ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට යම් සේවාවන් කරන අයට අනිත් අය එහෙම ඉල්ලීම් කරනවා. වැරදි දෙයක් මේක කරලා දෙන්න කියලා. සමහර විට එතෙන්දී යම් කිසි ආකාරයක පෙළඹවීමකුත් කරනවා. සමහර විට ඒ සඳහා අල්ලසක් දීලා හරි මොනවා හරි දෙයක් දීලා වරද කරන්න පොළඹවන. එහෙම නැත්තම් පුද්ගලයා සහ අර ඉල්ලීම කරන පුද්ගලයා අතර තියෙන සම්බන්ධය බලපානවා. මේ ඉල්ලීම කරන්නේ මගේ ඥාතියා, හිතවතා, යාළුවා. ඉතින් මම කොහොමද මේ ඥාතියා, හිතවතා, යාළුවා කියන දේ නොකර ඉන්නේ කියලා ඒ පුද්ගල සම්බන්ධතාවය වරද කිරීම සඳහා පසුබිම සකස් කරන. ওই වගේ දේවල් තියෙනවා. ස්වභාවික හේතුවක් අර මම මුලින් කියපු දුර්භික්ෂයක් වගේ අවස්ථාවක මිනිස්සු ඒ වගේ දේවල් හොරකමක් කරන්න වගේ දේවල් ඉඩ තියෙනවා. ওই වගේ වටපිටාවල් සකස් වෙනවා විවිධ විදිහට. ඒ වටපිටාව තමයි මේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං කියලා කියන්නේ. නූපන් අකුසලය ඉපදීමට මෙතෙක් පුද්ගලයා තුළ නැති අකුසලය අයහපත් සිරිත අයහපත් ගතිය ගුණය ඇති වෙන්න වටපිටාව හැදෙනවා. වටපිටාව සකස් වෙනවා. සමහර විට මෙතෙක් පුද්ගලයා සොරකම් නොකර හිටියේ ආරක්ෂක තත්ත්වය හොඳින් තිබුණු නිසා වෙන්න පුළුවන්. ආරක්ෂක තත්ත්වය දුර්වල වුණ තැනක ඔන්න සොරකම් කිරීමට වටපිටාවක් සකස් වෙලා තියෙනවා. ওই වගේ විවිධ කාරණා තියෙනවා. නොකල මේ දක්වා නොකල පව් අකුසල් අනුප්පන්නානම් පාපකානම් කුසලානම් ධම්මාන උප්පාදාය හටගන්න එහෙම හේතු යෙදෙනවා.
එතකොට ඒ වගේ අවස්ථාවක තමයි මේ කියන වීරිය අපි කළ යුත්තේ. එවැනි වටපිටාවකට අපිපත් වුණා. මොකටද? අනුප්පාදාය. ඒ අකුසලය නොකර ඉන්න වීරිය කිරීම. ඒ වටපිටාව යෙදිලා තියෙන්නේ ඒ පාපය, ඒ අකුසලය කරන්න. නමුත් වීරිය ගත්තම විරිය ඉන්ද්‍රිය කිව්වම එකකින් අදහස් කරන්නේ පළවෙනි කොට ඔන්න ඔය කාරණේ. ඉතින් අපි ওই වගේ දේවල් හුඟක් වෙලාවට අපි ඊතරම් දුරට තේරුම් අරගෙන නැහැ. නමුත් අපේ ජීවිතය තුළ ඕනෑ තරම් එවැනි වටපිටාවල් යෙදෙනවා. මම ඔය කියපු විදිහට ආරක්ෂක තත්ත්වය දුර්වල වුණාම එතන සොරකම් කරන්න ඉඩ අවකාශයක් හැදෙනවා. ඔය මම මේ නිදර්ශන කියන්නේ. ඊළඟට ප්‍රාණඝාතය ගත්තොත් රස තෘෂ්ණාව නිසා සමහර විට මිනිස්සු ප්‍රාණඝාතයට යොමු වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය වගේ දේවල්, මිනිස්යන්ගේ නොඑක් දේවල් නිසා සත්ව ඝාතනයට, මිනිමැරීමට අවශ්‍ය වටපිටාව සකස් වෙනවා. දැන් එවැනි දේවල් සිද්ධ වෙනවා. වැරදි කාම සේවනයේට වටපිටාව සකස් වෙනවා. පුද්ගලයන්ගේ බලපෑම හෝ ඒ වගේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන ඇතැම් දේවල් නිසා හෝ එහෙම වෙනවා. ඊළඟට බොරුවක් කියන්න, කේලමක් කියන්න, පරුස වචනයක් කියන්න, හිස් වචනයක් කියන්න අවශ්‍ය වටපිටාව සකස් වෙනවා. එහෙම ඒ වටපිටාව සකස් වෙච්ච වෙලාවේ අපි ඒ වටපිටාව තුළ ඒ අකුසලයේ නොකර සිටීම, අකුසලයටපත් නොවී සිටීම. ඒක තමයි මේ පළවෙනි වීරිය. වීරියේ පළවෙනිම දේ. එතකොට ඒ සඳහා අපිට මොකද්ද උපකාරී වෙන්නේ? ආපහු අපි අර භාවනාවේදී උගන්වපු සතිපට්ඨානය තමයි එතෙන්දී උපකාරී වෙන්නේ. සිහිය පවත්වන්න වෙනවා. මම දැන් කොතනද ඉන්නේ? එතකොට Tamanට තේරෙනවා මේ පවක් අකුසලයක් කිරීමට සුදුසු වටපිටාවකයි Taman ඉන්නේ කියලා. එවැනි වටපිටාවක් සකස් වෙලා තියෙන්නේ දැන් කියන එක. අර නිදර්ශනයක් හැටියට අපි කිව්වේ ඥාතියෙක් ඇවිල්ලා යම්කිසි හිතවතෙක්, මිත්‍රයෙක්, යාළුවෙක් ඇවිල්ලා අයථා විදියට යමක් කරලා දෙන්න ඉල්ලීමක් කරනවා. එතකොට දැන් සිහිය උපද්දගත්තොත් එයාට තේරෙනවා දැන් මම ඉන්නේ මේ වගේ වැරදි වැඩක් කරන්න පොළඹවන වටපිටාවකයි ඉන්නේ කියලා. එවැනි වාතාවරණයක් තුල මම දැන් ඉන්නේ කියලා. සිහිය. ඊට පස්සේ එතන විමසුම් නුවණක් තියෙන්න ඕන, සම්පජානකාරී. දැන් මේ දේ කල යුත්තක්ද නොකල යුත්තක්ද? කළොත් මොකද වෙන්නේ? නොකළොත් මොකද වෙන්නේ? ආදී වශයෙන් තවමත් මේ කාර්යය කරලා නැහැ. කළොත් නොකළොත් මොකද වෙන්නේ කියලා ඒ පිළිබඳ විමසුම් නොවන යොදන්න ඕනේ මේ මොහොතේ. දෙවෙනි කාරණේ සම්පජානකාරී. ඊළඟට විමසුම් නොවන යොදලා මොකද කරන්න ඕනේ? ඒ අකුසලයෙන් ඒ නූපන් අකුසලේනේ තාම ඒක කලේ නැහැ. ඒ කලේ නැති අකුසලයෙන් මිදෙන්න ඕන. නොකර සිටින්න ඕන. කරන්න අවශ්‍ය වටපිටාවක් යෙදිලා තියෙනවා. පෙළඹීමක් වෙලා තියෙනවා. කරුණු යෙදිලා තියෙනවා. හේතු යෙදිලා තියෙනවා. තමන් මේ දක්වා නොකල පාපයේ අකුසලයේ කරන්න කරුණු හොඳටම යෙදිලා තියෙනවා. එහෙම යෙදෙනවා. එහෙම යෙදෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙවැනි වීර්යයේ පළමු කාරණේ මේ විදිහට දක්වලා තියෙනවා. එහෙම අවස්ථා යෙදෙනවා. වටපිටාවල් සකස් වෙනවා. හේතු යෙදෙනවා. ඉතින් එහෙම යෙදුණු අවස්ථාවක සිහිය, විමසුම් නොවන වීර්යය, සතිමා සම්පජානෝ ආතාපි. ඒ තුන යොදලා තමයි මේකෙන් මිදෙන්න ඕන. මේකෙන් ඉවත් වෙන්න ඕන. මේකෙන් අයින් වෙන්න ඕන. ඒකයි. ඉතින් ඒ විදිහටයි මේ පළවෙනි විරිය ඉන්ද්‍රිය. ඉතින් ඕක අපි සාමාන්‍ය ජීවිතයේදී හුඟක් සිහිනුවණින් යුක්තව කටයුතු කරොත් අපි ඔයනි අවස්ථාවලට ඕනතරම්පත් වෙනවා. අපි හුඟක් ඔය
පව් අකුසල් ගණයට අයිති දේවල් කරලා තියෙන්නේ ඒවා පව් අකුසල් බව නොදැනම නෙමෙයි. නොදැන කරපු දේවලුත් ඇති. නමුත් ඒවා දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වෙන විට නොකල දෙයක් කරන අවස්ථාව වෙනකොට ඒක දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒක කරන්න අවශ්‍ය අර වටපිටාව යෙදුන අවස්ථාවේ සිහිනුවන වීරිය උපද්දගෙන නැති වෙන්න පුළුවන්. සමහර විට මේ වටපිටාව කියලා කියන එකෙන් අදහස් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන්ම ඇතිවෙන කිසියම් අකුසල සහගත මනෝභාවයක් වෙන්න පුළුවන්. දැන් පාපයක් කරන්න අවශ්‍ය කරන මනෝභාවයන් තුනක් මූලික වශයෙන් පෙන්නනවා. රාග, දේශ, මෝහ කියලා. එතකොට එයින් එකක් අභ්‍යන්තරයේ ඉස්මතු වුණා නම් අන්නේ විලාව අර පසුබිම හැදිලා තියෙන්නේ වටපිටාව හැදිලා තියෙන්නේ නොකල වරදක් කිරීමට. එතකොට අපි අවදියෙන් හිටියොත්, ඒ කියන්නේ සතිමත්ව හිටියොත් ඒක අපි දකිනවා. දැන් මේ ඇතුළතින්ම හේතුව යෙදිලා තියෙන්නේ. දැන් රාගේ ඇවිල්ලා නැත්තම් ද්වේෂය ඇවිල්ලා, මෝහය ඇවිල්ලා තියෙන්නේ. දැන් රාගයෙන් කෙරෙන, ද්වේෂයෙන් කෙරෙන, මෝහයෙන් කෙරෙන පාපයේ අකුසලයේ කෙරෙන්න සූදානම් දැන්. ඉතින් ඔය වටපිටාවට අවදි වෙනවා කියන එක, සිහිය පිහිටවනවා කියන එක, සතිපට්ඨානය කරගන්නවා කියන එක පුරුදු කරගත්ත කෙනෙකුට තමයි කරන්නේ. ඒක නොවැඩූ කෙනෙකුට ඒක ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. ඒ වෙනි ඇතුළතින් වටපිටාව හැදිලා කියලා. පව අකුසලයේ කරන්නේ. එහෙම. ඊළඟට සමහර විට ඔය රාග දෝෂ මෝහ වගේම කාම චේතනාය කියන්නේ කාම වෙන්නත් පුළුවන්. කාම කියන්නේ පුද්ගලික කැමැත්ත. මේ පංචවිධ දේවල් කෙරෙහි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව මනසේ ඇති වෙන කැමැත්ත, දැඩි කැමැත්ත, කාම රාගය, කාම තණ්හාව, කාම උපාදානය කියලා අපි ওই වචන පාවිච්චි කරනවා. කැමැත්ත කියන එක ස්වභාවිකයි. නමුත් කැමැත්ත දැඩි වෙනවා, ප්‍රබල වෙනවා, උග්‍ර වෙනවා. ඒක තමයි ඔය කාම රාග, කාම තණ්හා, කාම උපාදාන කියන්නේ. සාමාන්‍යයෙන් කැමැත්ත හඳුන්වන්නේ කාමච්ඡන්ද කියලා. කැමැත්ත සහ තේරීම කියලා අපි ඔකට කියන්නේ. ඡන්ද කියන්නේ තේරීම, කාම කියන්නේ කැමැත්ත. ඒකේ සරලම අවස්ථාව. ඊළඟට තමයි කාමච්ඡන්දේ තමයි කාම රාගය වෙන්නේ. කාම රාගය තමයි කාම තණ්හාව. ඊට පස්සේ කාම උපාදානය බවට ඒ වගේ උග්‍ර වෙන්නේ. එතකොට එවැනි අවස්ථාවක් අර වටපිටාව සකස් වෙලා තියෙන්නේ. බාහිරින් නෙමෙයි. ඇතුළතින් සකස් වෙලා තියෙන්නේ. සමහර විට ওই දෙකම වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට යමක් සොරකම් කිරීමට බාහිර වටපිටාව සකස් වෙලා තියෙන්නත් පුළුවන්. ඇතුළතින් ඒ සඳහා තණ්හාව ඇති වෙලා තියෙන්නත් පුළුවන්. දෙකම. හැබැයි ඔය දෙකෙන් එකක් හරි සමහරට අඩු වුණාම මේක නොකරෙන්නත් පුළුවන්. දැන් බාහිරින් සොරකමක් කරන්න අවශ්‍ය වටපිටාව සකස් වෙලා තිබුණත් ඇතුළතින් ඒ සඳහා මනෝභාවය නැත්තම් ඒක කෙරෙන්නේ නැහැ. ඒක නිසා බුදුදහමේ උතෙන්දී හුඟක්ම සැලකිල්ල දක්වන්නේ පවට අකුසලයට අදාළ බාහිර වටපිටාව ගැන නෙවෙයි. ඊට අදාළ අභ්‍යන්තර මනෝභාවය පිළිබඳව. ඒ අභ්‍යන්තර මනෝභාවයන්ට තමයි කෙලෙස් කියන්නේ. කෙලෙස් කියලා අපි කියන්නේ. ඒක නිසා දැන් සාමාන්‍යයෙන් නූතන ලෝකයා නැත්නම් සාමාන්‍ය ලෝකයා නම් හුඟක්ම බලන්නේ මේ බාහිර වටපිටාව සකස් කරන. දැන් සොරකමක් නොවෙන්න නම් මොකක්ද අපි කරන්න ඕන කියලා ඇහුවොත් හුඟක් අය කියන්නේ ආරක්ෂක තත්ත්වය සකස් කරන්න ඕන. සිකියුරිටි හොඳට තද කරන්න ඕන. හොරකම් කරන්න බැරි වෙන විදියට නීති රීති හදන්න ඕන. ආරක්ෂක වැටකඩලු තර කරන්න ඕන. කැමරා අටවන්න ඕන. ඔය වගේ තමයි කියන්නේ. සොරකම් නොවෙන්න නම් ඒව තමයි. නමුත් ඒවා මොකවත් නැතත් සොරකම් කිරීමේ මනෝභාවය අභ්‍යන්තරේ නැත්තම් සොරකම කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ බාහිර වැටකඩලු ඇති බව නැති බව, බාහිර ආරක්ෂක තත්ත්වයේ තහවුරු කර ඇති බව හෝ නැති බව
ප්‍රමුඛ වෙන්නේ ප්‍රධාන වෙන්නේ. ප්‍රධාන දේ වෙන්නේ සොරකම් කිරීමට අදාළ වන අභ්‍යන්තර මනෝභාවය. ඒකයි බුදුදහමේ ඒක ගැන සැලකිල්ල දක්වන්නේ. ඉතින් අපි මේ ධර්ම මාර්ගය යන ඇත්තෝ හැටියට මුගක්ම බලන්න ඕනේ මේ පැත්තයි. දැන් අනිත් අය පවෙන් අකුසලයෙන් මුදා ගැනීමේදී අපි උත්සාහ කරන්න ඕන ඔවුන්ගේ පාපයට අකුසලයට හේතු වෙන අභ්‍යන්තරික මනෝභාවයන් ඉවත් කරන්නටයි. එහෙම නැත්නම් ඒ අය ඉන්න තැන්වල සොරකම් කිරීම වළක්වලා තැබීම සඳහා වැටකඩලු ආරක්ෂක තත්වයන් මුරකාවල් තරකර තැබීමට වඩා ඒවත් සමහර විට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි අපි මේ කියන්නේ. අපි මේ කතා කරන්නේ මේ ධර්ම මාර්ගයේ කාරණා. නිවන් මාර්ගයේදී කාරණා. එතකොට වඩා වැදගත් වෙනවා මේ මනෝභාවයන්. ප්‍රාණඝාතය කිරීමට හේතු වෙන මනෝභාවය. සොරකම කිරීමට හේතු වෙන මනෝභාවය. වැරදි කාම සේවනය කිරීමට හේතු වෙන මනෝභාවය. බොරුව කේලම පරුස වචන හිස් වචන කීමට හේතු වෙන මනෝභාවය ඉවත් කිරීම. ඒක තමයි මේ නූපන් අකුසලයේ ඉපදීමට ප්‍රධාන කාරණා. අභ්‍යන්තරික ක්ලේශ ධර්ම කියලා අපි ඒවට සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් එවැනි ක්ලේශ ධර්මයක් ඉස්මතු වූ වහාම එතන අර වටපිටාව හැදෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක හැදිලා තියෙන්නේ මොකටද? අනුප්පන්නානං අකුසලානං ධම්මානං උප්පාදාය. නූපන් අකුසලය උපදවන්න හේතුව යෙදිලා තියෙනවා. එතකොට ඉවැනි වටපිටාවන් වලට අපිපත් වෙන්න පුළුවන්. රහත් වෙනවයින් මෙහා පැත්තේ ඉවැනි වටපිටාවන් වලටපත් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒකට තමයි අර ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ සතිපට්ඨාන. සිහිනුවන උපද්ද ගන්න ඕන. දැන් ඔතෙන්දී අර සතිය විතරක් ප්‍රමාණවත් වෙන්නේ සම්පජානකාරී බව අවශ්‍යයි, වීරියත් අවශ්‍යයි. එතකොට සම්පජානකාරී භවයේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද මේ වෙලාව මේ ඇති වෙලා තියෙන වටපිටාව තේරුම් ගැනීමත් ඒ වටපිටාව තුල සිද්ධ වෙන දේ තේරුම් ගැනීමත් ඒ දේ සිද්ධ වුණොත් වෙන අයහපත, පාපය, අකුසලය, දෝෂය තේරුම් ගැනීමත් ඒ ටික තේරුම් ගන්නේ ඒ ටික අවබෝධ කරගන්නේ මේ සම්පජානකාරී ලක්ෂණය. ඒකයි. ඉතින් ඒක අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඔන්න මේ පුද්ගලයා මේ වරදින් මිදෙනවා. වරදින් කියන්නේ ඒ වරද කරන්නේ නැහැ. තාම කළේ නැහැ. අනුප්පන්නානං අපාපකානං අකුසලානං ධම්මානං නොකල වරද. නොකල පව අකුසලයට. ඒක කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඉතින් ඔය අවස්ථාව බොහොම වැදගත් අවස්ථාවක්. අපේ විරිය ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරන අවස්ථාවක්. ඇත්තටම විරිය බල කියන්නත් පුළුවන් උත. විරිය බල කියන්නත් පුළුවන්. ඒ බලය කිව්වම ඒක යෙදෙන අවස්ථාවනේ. අපි නිතරම බල කියන්නේ යෙදෙන අවස්ථාව. එතකොට ඒ වෙලාවේ ඒක යෙදුවා. ඔව්. සිහිනුවණින් යෙදෙන් යුක්ත වුණා නම් ඒ බලය යෙදෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් මේවා අපි අර න්‍යායිකව තේරුම් ගන්නත් ඕන. හැබැයි ඊටත් වැඩිය වැදගත් අපි ප්‍රායෝගිකව අපි ওই වගේ අවස්ථාවන් වලටපත් වෙනවා. නූපන් දැනට අපි නොකරන පවක් අකුසලයක් කරන්නට සුදුසු වටපිටාවන් වලට එවැනි බාහිර වටපිටාවක් සමහර විට සකස් වෙනවා. එවැනි අභ්‍යන්තර වටපිටාවකුත් සමහර විට සකස් වෙනවා. ওই දෙකම සකස් වෙලා තියෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ඕනම වෙලාවක මේ පව අකුසලය කෙරෙන්න පුළුවන්. එතන සිහිනුවණින් යුක්ත වුණොත් ඒක කෙරෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි විරිය කියන එකේ පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි අවස්ථාවට ගියොත් මොකද්ද දෙවෙනි අවස්ථාවේදී කියන්නේ? උප්පන්නානං පාපකානං අකුසලානං කියලා. දෙවෙනි අවස්ථාව හඳුන්වන්නේ.
uppannāna pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya candaṁ janēti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padahati කියලා. දැනට සමහර විට අපේ තුල තියෙන පාපී අකුසල ස්වභාවයන් තියෙන්න පුළුවන්. ඔය පාප කිව්වම හුඟක්ම අදහස් කරන්නේ ඔය දස විද අකුසල් වලින් කෙරෙන ක්‍රියා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාපිසුනා, පරුසා, සම්පප්පලාපා මේ වගේ දේවල්. ඒ වයින් කෙරෙන පීඩාවල්, පෙළීම්, දුෂ්කරතා, දුක්ඛ දෝමනස්ස වලට තමයි පාප කියන්නේ. පෙළන අර්ථයෙන් තමයි පාප කියන්නේ. පීලන අර්ථයෙන්. පීලනට්ඨේන පාපං කියලා කියන්නේ. කය මනස පෙළනවායි කියන අර්ථයෙන්. පාප. සමහර විට දැනටමත් දෙවෙනි පාප ක්‍රියා කෙරෙනවා වෙන්න පුළුවන් අපේ ඇති. ඒ වගේම අකුසල කියවම අපි දන්නෝනේ. අකුසල රාග දෝෂ මෝහ නැත්නම් ලෝභ දෝෂ මෝහ කියලා අපි කියන්නේ. අකුසල මූල. මේ අකුසල මූල පදනම් කරගෙන ලෝභී ක්‍රියා, ද්වේෂසාගත ක්‍රියා, මෝහසාගත ක්‍රියා කෙරෙනවා වෙන්න පුළුවන් දැන්ට. එතකොට ඒ වයින් ඉවත් වෙන්න, මිදෙන්න, අයින් වෙන්න දරන උත්සාහය, විරියනේ අපි මේ කතා කරන්නේ. විරිය ඉන්ද්‍රිය, විරිය බල, විරිය සම්බොජ්ජංග, සම්මා වායාම, සම්මප්පදාන. ඒ කියන්නේ ඔය හැමතැනම කියන්නේ මේ කාරණා හතර තමයි. එතකොට මේ ධර්ම මාර්ගයේ නිවන් මාගේ යන කෙනෙක් දැනට තමන් අතින් කෙරෙන පාපය, අකුසලය නිදෙන්න උත්සාහ කරනවා. චන්දං ජනේති. ඒ සඳහා කැමැත්ත ඇති කරගන්නවා. වායමති, වෑයම් කරනවා. විරියං ආරභති, වීර්ය ආරම්භනවා. චිත්තං පග්ගණ්හාති, හිත දැඩි කරගන්නවා. එහෙම කරගෙන පදහති, ඒක දුරු කරනවා. දැනට තමන් තුලින් සිද්ධ වෙන පාපය, අකුසලය. ඒකයි. ඊළඟට කුසල පැත්තටත් මේ විදිහටම දෙකක් පෙන්නනවා. වීර්යයේ අංග දෙකක්. එතන කියන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය කියලා. අනුප්පන්නානං කුසලානං ධම්මානං. දැනට තමන් තුල නැති කුසලතා. ඒවා කොහොමද අපි නැති කුසලතා තේරුම් ගන්න? මේ කුසලතා තමන්ට නැහැ. තමන් ඒවා ඇති කර ගන්න ඕන කියන එක කොහොමද? ඒක දැනගන්නේ, නැති දේ දැනගන්නේ කොහොමද? තමන්ට මේ දේ නැති බව. ඒක දැනගන්න ඕනනේ. ඒක දැනගන්න ඕනේ. නැත්තම් නැති දේ ඇති කරගන්න නම් මේක තමන්ට නැහැ කියලා දැනගන්න ඕනේ. එතකොට මේ නැති දේවල්, නැති කුසල් කියන ඒවා මේ නිවන් මාර්ගට අවශ්‍ය දේවල්. කුසල් කිව්වම දැන් අපිට පැහැදිලි, ඊටාම පැහැදිලි සීල සමාධි ප්‍රඥා අදහස් කරන්නේ. එතකොට සීලේ නැතිකම, නැති කුසලය. සීලේ නැතිකම, දුස්සීලකම කියන්නේ නැති කුසලය. දුස්සමාහිත බව කියන්නේ නැති කුසලය. නැති කුසලය තියෙන්න ඕන නැහැ. තුප්පඤ්ඤතාව කියන්නේ නැති කුසලය තියෙන්න ඕන නැහැ. එතකොට ඒක නැති බව දැනගන්නේ කොහොමද? අරිය ශාවක තමන් අතින් පව් අකුසල් කෙරෙනවා. තමන් දුකට වැටෙනවා, දුක් විඳිනවා. අනන්ත අප්‍රමාණ දුෂ්කරතාවන්ට ඇද වැටිලා ඉන්නවා. අන්න ඒකෙන් ඔප්පු වෙනවා, ඒකෙන් කියවෙනවා, එයින් අදහස් වෙනවා තමන් තුළ කුසලතා අඩුයි කියලා. ඇතැම් කුසලතා නැහැයි කියලා. ඒකෙන් තමයි අපි මේක ඔප්පු කරගන්නේ. ඉතින් තව දුරටත් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නැති කුසලතා ගැන දැනගන්න පුළුවන්. මෙන්න මේ කුසලතාවය නැහැ. මා ළඟ තියෙන්න ඕන, නමුත් මේක නැහැ කියලා. ඒක ඉතින් දැනෙනවනේ අපිට. අපි සීනුවණින් යුක්ත වුණොත් මේක දැනෙනවා. දැන් අපිට
සාමාන්‍ය ජීවිතයේ පැත්තට පොඩ්ඩක් හැරුණොත් අපිට අවශ්‍ය දෙයක් Taman ළඟ නැති බව යම් මොහොතක දැනෙනවනේ. ඒක දැනෙනවා. මෙන්න මේ දේ මා ළඟ නෑ. මේක මට අවශ්‍යයි මේ වෙලාවේ. නමුත් ඒක නෑනේ කියලා නැති දේ පිළිබඳ යම්කිසි දැනීමකට අපි එනවා. දැන් බඩගින්න ආපුවම අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ආහාර. එතකොට අපි සොයනවා බලනවා විමසනවා ආහාර තියනවාද කියලා. බලනකොට නැහැ. එතකොට ඒක නැති බව එතෙන්දී Tamanටම තේරෙනවා මේ දේ නැහැ කියලා. යම් කිසි වැඩක් කරන්න අපි යනවා. ගියාම අපිට අවශ්‍ය වෙන උපකරණයක්. අඬුවක් මිටියක් ස්ක්‍රූනියක් අපි හිතමු ඒ වගේ කියලා. එතකොට Tamanට දැනෙනවා මෙන්න මේක අවශ්‍යයි මේ වැඩේ කරන්න. ඊට පස්සේ හොයනවා. තියනවාද? බලනකොට නැහැ. එතකොට ඔය වගේ අපිට සාමාන්‍යයෙන් අපිට නැති දේ තේරෙනවා යම් තැනකදී. මම ඔය කිව්වේ නිදර්ශනයක් මේ ලෞකික පැත්තේ නිකන් තේරුම් ගන්න නිදර්ශනයක් කිව්වේ. එතකොට ඒ වගේ අපිට මේ නිවන් මාගේ යනකොට මේක තේරෙනවා මෙන්න මේ දේ මා ළඟ නැහැ. මේක මේ කුසලය මා ළඟ නැහැ කියලා. මේක අඩුයි. එහෙම. බොහෝ වෙලාවට අපි මේ කතා කරන දේ තමයි හුඟක් වෙලාවට අඩු විරිය. විරිය අඩුයි කියනවට වඩා විරිය කියන දේ යෙදෙන්නේ නැහැ, යොදන්නේ නැහැ. යෙදීම තමයි අඩුවට අපිට පේන්න තියෙන්නේ. වීරිය තියෙනවා, උත්සාහය තියෙනවා, කැපවීම තියෙනවා ලෞකික පැත්තට, ලෞකික දේවල් පැත්තට. කාම වස්තු, කාමී ක්‍රියාවලට ලොකු වීරියක්, ලොකු උනන්දුවක්, ලොකු පෙළඹීමක් තියෙනවා. එතකොට ඒවයි යනවා, තව කෙලෙසෙනවා, තව දුක වැඩි වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මෙතන අඩුවක් තියෙනවා කියලා. හිඟයක් තියෙනවා කියලා. එතකොට ඒක තමයි අර නැති කුසලය. අවශ්‍යයි. නමුත් නැහැ ඒක. නැති කුසල් කියන්නේ සීල සමාධි ප්‍රඥා තමයි. වෙන දෙයක් නෙවෙයි. සීලේ අඩුකම, සමාධියේ අඩුකම, ප්‍රඥාවේ අඩුකම. ඒවා තමයි නැති කුසල්. කුසල් කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒව නැතිකමයි නැති කුසලය කියලා කියන්නේ. එතකොට ඒවා අපිට යම් වෙලාවක වැටහෙනවා. මේ දේ මගේ අතින් කෙරුණේ සීලයේ අඩුකම නිසා කියලා තේරෙනවා. එහෙනම් එතෙන්දි තේරෙනවා මේ සීලය මම ඇති කරගන්න ඕන, සීලය වැඩි කරගන්න ඕන. සමාධිය නැතිකමින් මේක වුණා. හිත කලබල වෙලා, හිත නොසන්සුන් වෙලා. ඒකෙන් තමයි මේක වුනේ. එහෙනම් මගේ හිත කලබල වෙන ගතියෙන් යුක්තයි, නොසන්සුන් වෙන ස්වභාවයෙන් යුක්තයි. පොඩි දෙයකටත් කලබල වෙන ලක්ෂණයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ සමාධියේ අඩුකම. එතකොට ඔන්න සමාධිය වඩා ගන්න පැත්තට යනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නැති කුසලය ඇති කරගන්න දරන වෑයම, උත්සාහය. මේ කියන්නේ අඩුවෙන් තියෙන සීලය වැඩි කරගන්න. අඩුවෙන් තියෙන සමාධිය වැඩි කරගන්න. අඩුවෙන් තියෙන ප්‍රඥාව වැඩි කරගන්න. අන්න ඒ විදිහට. ඒ ප්‍රයත්නේ, ඒ උත්සාහය, ඒ වීරිය, ඒ වෑයම තමයි මේ අපි මේ කතා කරන තුන්වැන්න. ඊළඟට මේකේ හතරවෙනි පියවර. උප්පන්නානං කුසලානං ධම්මානං. ඒක ටිකක් ඊට වඩා දීර්ඝ වාක්‍යයකින් පැහැදිලි කරන්නේ. උප්පන්නානං කුසලානං ධම්මානං කියවේ දැනට Taman ළඟ තියෙන සීලවන්තකම, සමාධිමත් බව සහ ප්‍රඥාවන්තකම. ඔක තමයි උපන් කුසලය කියලා කියන්නේ. තියෙන සිල්වත්කම, තියෙන ගුණවත්කම, තියෙන ප්‍රඥාවන්තකම, තියෙන සමාධිමත් බව. දැනට Taman ගොඩ නගාගෙන තියෙන. ඒකත් දැන් දැනෙනවා අපිට. ඒක තියෙනවා නම් තියෙන බව දැනගන්න පුළුවන්. අර වගේ අවස්ථාවල Taman ඒ වැරදි කරන්නේ නැහැ. එතකොට ඒකෙන් Tamanට ඔප්පු වෙනවා Taman සීලවන්තයි කියලා. මොක කාටවත් කියන්න ඕනේ නැහැ. කාටවත් ඔප්පු කරන්න ඕනෙත් නැහැ. අර වරදක් කරන්න, පාපයක් අකුසලයක් කරන්න වටපිටාව යෙදිලා තියෙද්දි Taman ඒක නොකර ඉන්න. එතකොට Tamanට තමා තුලින්ම ඔප්පු වෙනවා Taman සීලවන්තයි කියලා.
ඕන තරම් Tamanට වැරදි කරන්න ඉඩ අවකාශ ලැබිලා තියෙනවා, වටපිටාව ඉදිලා තියෙනවා, පෙළඹවීම කරනවා, ඉල්ලීම් කරනවා. නමුත් නොකර ඉන්න. එහෙනම් Tamanට විශ්වාසය Taman සීලවන්ත කියලා. සමාධිමත් බවත් තමා තුළින්ම තමයි ඔප්පු වෙන්නේ. ඊටාම අසීරු වටපිටාවල් වල ඉන්නෝ සංසුන්ව. එහෙම ඉන්නවා. සමහර අයට ඒ අසීරු වටපිටාවල් වල ඉන්න බෑ එහෙම. සංසුන්ව ඉන්න බෑ. සමාධිය බිඳෙනවා. සමාධිමත්ව ඉන්න බෑ. දැන් අපි හිතමු මෙන්න මේ වගේ අවස්ථා උදාහරණ හැටියට යම් දුෂ්කර අවස්ථා ආහාර පාන වලින් නිවාස ඇඳුම් බෙහෙත් හේත් වලින් භාණ්ඩ හා සේවාවල ඌනතා පවතින ඒ වගේ අවස්ථා. ඉතින් ඒ වගේ අවස්ථාවකටපත් වුණා හුඟක් අය නොසන්සුන් වෙනවා. සමාධිය බිඳිනවා. බිඳිලා පව කුසල් කරගන්න. නමුත් මේ ආර්ය ශ්‍රාවකයෝ මේ සමාධිය දියුණු කරගත්ත ඇත්තෝ ඒ වගේ දුෂ්කර වටපිටාවකට ආවමත් නොසන්සුන් නොවි සංසුන්ව ඉන්නවා. සමාධිමත්ව ඉන්න හිත කලබල කරගන්න නැතුව හිත කෙලස ගන්න නැතුව පවට අකුසලයට නොයා ඉන්න. එතකොට ඔප්පු වෙනවා Taman සමාධිමත් බව. ඒකයි. තවත් අවස්ථා තියෙනවා. දැඩිව කාමයට යොමු කරන අවස්ථා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඔය උත්සව, මංගල, අරෝ මේවා එක එක ඒවා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලට ගියත් සංසුන්ව ඉන්නවා. අනිත් අය උඩ පනිනවා, දඟලනවා, නොඑක් විකාර කරනවා, ඉන්ද්‍රිය පිනවනවා. නමුත් සංසුන්ව ඉන්නවා. ඒවා මැද්දේ, ඒවා දකිමින්, ඒවා අසමින්, ඒවා බලමින්, ඒවා විඳිමින් සංසුන්ව ඉන්නවා. ඒක තමයි මේ සමාධිමත් භාවයේ ලක්ෂණය. uppannānaṁ කුසලානං ධම්මානං කියලා කියන්නේ ඒකට. දැනට තියෙන කුසලතාවය. දැනට වඩාගෙන තිබෙන කුසලතාවය, දියුණු කරගෙන තිබෙන කුසලතාවය, ඇති කරගෙන තිබෙන කුසලතාවය. ඒකයි. ඉතින් ඒක මොකද්ද මෙතන කරන්න කියන්නේ? තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය. තිතියා ඒක තහවුරු කරගන්න ඕන. ඒක ශක්තිමත් කරගන්න ඕන, ස්ථාවර කරගන්න ඕන කියන එක. තිති කියන්නේ ඒක. අසම්මෝස කියන්නේ ඒක දුර්වල වෙන්න නොදී තියාගන්නවා. සම්මෝස කියන්නේ දුර්වල වෙනවා කියන අදහස. අඩාල වෙනවා, අඩපණ වෙනවා, දුර්වල වෙනවා කියන එක. අසම්මෝසාය දුර්වල නොවි, අඩපණ නොවි, අඩාල නොවි තබා ගැනීමට. ඒ වගේම බිහියෝ භාවාය වැඩි දියුණු කරගන්න. වේපුල්ලාය විපුල කරගන්න, ඒ කියන්නේ මහත් කරගන්න. ඒ වගේම භාවනාය තව තව මේක වර්ධනය කරගන්න. භාවනා කිව්ව මේකෙන් ඒකනේ අදහස් කරන්නේ. සීල සමාධි ප්‍රඥා ගුණ තවත් වර්ධනය කරගන්න, පාරිපූර්යා පිරිපුන් කරගන්න, අඩුපාඩු සකස් කරගන්න, පරිපූර්ණ කරගන්න දරන උත්සාහය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කිය. ඔය විදිහයි විරිය ඉන්ද්‍රියේ, විරිය බලයේ, විරිය සම්බොජ්ජංගේ, සම්මා වායාමේ, සතර සම්මප්පදානේ හතරවෙනි අංගය වෙන්නේ ඕක. උපන් කුසලය දැනට තමන් ළඟ තියෙන කුසලතා රැක ගැනීම සහ වැඩි දියුණු කර ගැනීම. කොහොමයි? ඉතින් ඔන්න ඔය ආකාරයි අපි මේ කතා කරන ඉන්ද්‍රිය වලින් විරිය ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රිය. එතකොට මේ විරිය ඉන්ද්‍රිය අපි ඇති කරගන්න ඕනේ එකක්. ඒක මේ ඉබේ ඇති වෙන්නේ නැහැ. අර අපි කලින් කතා කරපු චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රිය නම් සබහාදහම විසින්ම අපිට නිර්මාණය කරලා දෙනවා. ඒක සබහාදහමෙන් ලැබෙන දෙයක්. හැබැයි මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ නම් සබහාදහමෙන් අපිට ලබා දෙන්නේ නැහැ. ඒක අපි අප තුල වර්ධනය කරගත යුතුයි. ඊට අදාළ දැනුම ලබා ගන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවද? ඒවා අවශ්‍ය වෙන්නේ ඇයි? ඒවා වඩාගන්නේ කොහොමද? ආදී වශයෙන් මේ දැනුම අපිට තියෙනවා. මේකයි. ඉතින් මේ දැනුම තියෙන කෙනාට පුළුවන්කම තියෙනවා මේ විරිය
වර්ධනය කරගන්න විරිය ඉන්ද්‍රිය ඇති කරගන්න. ඉතින් විරිය ඉන්ද්‍රිය හැටි ඔහොම හතර ආකාරයි. අකුසලයේ පැත්තට දෙආකාරයකින් විරිය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. නැති අකුසල් ඇති කරගන්නේ නැතුව ඉන්න ජීවත් වෙන්න. ඊළඟට ඇති අකුසල් දුරු කරගන්න උත්සාහ කරා. ඒ තුල ජීවත් වීම කියන එක. කුසල් පැත්තේදී නැති කුසල් උපදවා ගන්න දරන උත්සාහය. ඒ වගේම තිබෙන කුසලතා රැකගෙන පවත්වා ගන්න, වැඩි දියුණු කරගන්න දරන උත්සාහය. එතකොට මේවා අපිට හමු වෙන්නේ නිවන් මාර්ගයේදී. නිර්වාණගාමී ප්‍රතිපදාවේදී, විසුද්ධි මාර්ගයේදී. විසුද්ධි මාර්ගය කියන්නේ නිවන් මාර්ගට. එයි අපි ඒකට විසුද්ධි කියන්නේ. ඒකෙන් තමයි පුද්ගලයා පිරිසිදු වෙන්නේ. නිවැරදි වෙන්නේ, යහපත් වෙන්නේ. මොන අංශවලද? චර්යාත්මක අංශයේ නිවැරදි බව, යහපත් බව, පිරිසිදු බව. චිත්තාවේගී අංශයේ නිවැරදි බව, යහපත් බව, පිරිසිදු බව. බුද්ධිමය අවබෝධමය පැත්තේ නිවැරදි බව, යහපත් බව, පිරිසිදු බව. ඒකට තමයි විසුද්ධි කියන්නේ. ඒක නිසා අපි ආර්ය ප්‍රතිපදාව තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. විසුද්ධි මාර්ගයේ නමින් පොතකොත් ලියවිලා තියෙනවා. ඒක නෙමෙයි. ඒකටත් ඒ නම තියන්න ඇත්තේ සමහර විට බුද්ධඝෝෂාමතුරු ඒ නිසා වෙන්නේ. නමුත් විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මේ නිවන් මඟ. ඒක සතිපට්ඨාන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අයං මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා කිව්වේ. මේක තමයි මාර්ගය, සත්‍යයේ විසුද්ධිය පිණිස. යන්නේ මාර්ගයේ තියෙන කුසලතා වලින් එකක් තමයි මේ විරිය ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රිය. ඒ කුසලතාවය අපි වර්ධනය කරගන්න. ඕක දැනගෙන හිටියම අපිට කරන්න පුළුවන්. දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ධර්ම සාකච්ඡා කරන්නේ හුඟක් වෙලාවට මේ දැනගන්න. අවබෝධ කරගන්න, වටහා ගන්න. ඒකයි. ඉතින් මේවයි මේ ඉන්ද්‍රියන් වල තියෙනවා අර සමුදය අත්ංගම අස්සාදාදීනව නිස්සරණ කියලා අවස්ථා පහ. ඒකටත් අපිට කෙටියෙන් සීපත් කිරීමක් කරලම අපි මේ සාකච්ඡාව නිමා කරමු. එතකොට සමුදය, දැන් වීරිය කියන එක සමුදය වෙන්නේ කොහොමද? හටගන්නේ කොහොමද? උත්සාහය කියන එක හටගන්නේ කොහොමද? උත්සාහය හටගන්න විදි කීපයක් අපිට පේන්න තියෙනවා. විරිය සමුදය වෙන හැටි. සමහර විට පුද්ගලයෝ යම් යම් දුෂ්කරතාවලට වැටෙනම ස්වභාවයෙන්ම ඒ පුද්ගලයා තුළ වීරිය ඇති වෙනවා. ඒ දුෂ්කරතාවයේ මැඩ පවත්වා ගන්නට. එහෙමත් වීරිය ඇති වෙනවා. දැන් දුකට වැටුණු මිනිස්සයා දුකෙන් මිදෙන්න වීරිය කරා. එතකොට කවුරුවත් ඒක ඔහු තුළ වීරිය ඇති කරලා නෙමෙයි. ඔහු තුළම මේ හේතුව නිසා, ඔහු මෝන දීපු තත්ත්වය නිසා විරිය වෑයම කියන එක, විරිය ඉන්ද්‍රිය එතෙන්දී ඇති වුණා. තවත් තියෙනවා මේ පෙළඹවීම නිසා වීරිය කරනවා. යම් ගුරුවරයා, කල්යාණ මිත්‍රයා පොළඹවනවා. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ ඒකට දක්ෂයි. කරන්නේ මෙහිමයි. මෙන්න මේ විදිහට කරන්න. එහෙම කරනකොට ඕක කරන්න පුළුවන් කියලා මේ විරිය සඳහා උනන්දු කරවන. තෙද ගන්නවනවා, බල ගන්නවනවා ගුරුවරයා, කල්යාණ මිත්‍රයා. අයි අපි ඒක ගුරුවරයා, කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ මේ විරිය ඉන්ද්‍රිය නිතරම තියෙන්නේ කුසල පැත්තට. අකුසල පැත්තට තෙද ගන්නවන, බල ගන්නවන අයත් ඉන්නවා. ඒගොල්ලෝ අපි පාප මිත්‍රයෝ, අසත්පුරුෂයෝ කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඒක අපි මේ විරිය ඉන්ද්‍රිය හැටියට ගන්නෙ නෑ. පවට අකුසලයට පොළඹවලා ඒ ඇති වෙන తත්වය. පුද්ගලයා තුළ ඇති වෙන වීරිය. මෙතන අපි කතා කරන්නේ මේ නිවන් මාර්ගයේදී. පවෙන් අකුසලයෙන් මිදෙන්නත්, පින කුසලයේ යෙදෙන්නත් දරන වෑයම. එතකොට සමහර අය පොළඹවන්න පුළුවන් පවට අකුසලයට. එතකොට ඒ පෙළඹවීම නිසා පුද්ගලයා තුළ වීරිය ඇති වෙනවා. ඒ වීරිය මෙතන අපි සම්මා වායාම කියන්නේ. ඒ නිසා
අර කල්යාණ මිත්‍රයා ගුරුවරයා සත්පුරුෂයා අපිව උනන්දු කරවන්න පුළුවන්, තෙද ගන්නවන්න පුළුවන්, බල ගන්නවන්න පුළුවන්, ශක්තිමත් කරන්න පුළුවන්. ඔබට මේක කරන්න පුළුවන්. නැති අකුසලයේ උපදවන්න නැතුව ඔබට ඉන්න පුළුවන්. තියෙන අකුසලයේ ගෙවා දමන්නත් පුළුවන්. නැති කුසලයේ උපද්දන්නත් පුළුවන්. තියෙන කුසලයේ රැකගෙන දියුණු කරගන්නත් පුළුවන්. ඒක කරන්නේ මෙහිමයි කියලා කරන ක්‍රමය, කර හැකි ආකාරය කියලා දීලා තෙද ගන්නවන්න, බල ගන්නවන්න, උනන්දු කරවන්න පුළුවන්. එතකොටත් විරිය ඇති වෙනවා කියලා. ඔය වගේ මේ සම්මා වායාමය, විරිය සම්පොච්චංගය, සම්මාප්පදානය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය, ඔය ක්‍රම දෙකෙන්ම ඇති වෙන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා නම් ඉවත් මේ ධර්ම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්න. ඒක ඊළඟට විරේන්ද්‍රිය අර සමුදේ වුණා වගේම අත්ංගම වෙනවා. ඒක අඩාල වෙලා, අඩපන වෙලා, කෙලවර වෙලා, නැත්තට නැති වෙලා යනවා. අත්ංගමෝ කියන්නේ ඒක. එහෙමත් වෙන්න පුළුවන් පුද්ගලයා පාපයට, කාමයට, අකුසලයට බර වුණු මේ පැත්තට තියෙන මේ වීරිය අඩාල වෙනවා, අඩපන වෙනවා. අර කලින් කිව්වා වගේම සමහර අයගේ ජීවිතේට මේ ලෞකික දේවල් බොහොම සමෘද්ධිමත් වෙනවා. ලෞකික දේවල්. ලෞකික සමෘද්ධිය ඇති වුණාම උඟක් අයගේ වීරිය අඩාල වෙනවා. වීරිය අඩපන වෙනවා. අකුසලයේ පාපේ පැත්තට තියෙන ඒවා ගෙවා දමන්න, ඒ තියෙන වීරිය අඩාල වෙනවා. කුසලයේ වඩන්න තියෙන වීරිය අඩාල වෙනවා. මොකද ඒගොල්ලෝ කාමයේ පැත්තට වැටිලා. කාමයේ පැත්තෙන් ඒගොල්ලෝ බොහොම සමෘද්ධිමත් වෙලා ඉන්නේ. ඒ වයින් ආඩ්‍ය වෙලා ඉන්නේ. එතකොට වීරිය දුබල වෙනවා. අනිත් පැත්තෙන් සමහර වෙලාවට පවට අකුසලයට පොළඹවන අවස්ථා තියෙනවා. එතකොට වීරිය ගෙවිලා යනවා, අඩාල වෙනවා, අඩපන වෙනවා. එහෙම තියෙනවා. ඒක නිසා අපි මේ වගේ අවස්ථාවල සීනුවණින් ඉන්නවා. අර ඕවා සම්පූර්ණ ගොඩනගාගත්ත අයට නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි ශේක මට්ටමේ ඉන්නකොට ওই වගේ අනතුරු වලටපත් වෙනවා. ඒකයි. විරේන්ද්‍රේ සමුදේ වෙන විදිහයි අත්ංගම වෙන විදිහයි. ඇති වෙන විදිහයි නැති වෙන විදිහයි. ඊළඟට ඕකේ අස්සාදේ. අස්සාදේ කියන්නේ අර විරිය ඉන්ද්‍රිය අස්සාදේ, අර කාමයේ අස්සාදේ වගේ එකක් නෙවෙයි. පව අකුසලයෙන් මිදුනම ලොකු ආස්වාදයක් තියෙනවා. ආස්වාසිල්ලක් තියෙනවා. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයෝ ඒ ආස්වාදය, ඒ ආස්වාසිල්ල විඳිනවා කියලා. පවෙන් අකුසලයෙන් මිදුනම්. මිදෙන්නේ කොහොමද? අර විරිය නිසා. ඊළඟට පිනෙහි කුසලයේහි යෙදෙනකොට ආස්වාදයක් තියෙනවා. සතුටක්, සැනසීමක්, සහනයක් තියෙනවනේ. ඒ පිනෙහි කුසලයේ යෙදෙන්නේ විරිය නිසානේ, වීර්ය කරලානේ. ඒතකොට විරීන්ද්‍රිය ආස්වාදය කියන්නේ ඔන්නවා තමයි. ආස්වාද කියන්නේ ඒක. විරිය කරනකොට එහෙම ආස්වාදයක් තියෙනවා. ඊළඟට ආදීනව කියන්නේ මොකද්ද? විරීන්ද්‍රිය. අයහපතද නැහැ. විරිය කියන්නේ ටිකක් එක්තරා නිකන් දුෂ්කර වැඩක්. වීර්ය කරනවා කියන්නේ. පහසු නැහැ. ඒ විරිය ඇතුලේ එක්තරා තියෙනවා මේකන් අපහසුතාවයක් වීර්ය කරනකොට. ඒ වීර්යයේ තුල තියෙන මේ එක්තරා විදියක තියෙන අපහසුතාවයටයි විරියේ තියෙන ආදීනව. ඒක හොඳට අපි දැනගෙන තියෙනවා. ඒක හරිම වැදගත් කාරණයක්. මොකද එතෙන්දි තමයි ඔක අතාරින්නේ හුඟ දෙනෙක්. අර වෑයම් කිරීම ඇතුලේ තියෙන අපහසුතාවයක් එනෝනේ. ඒ ආදීනවේ එනකොට වෑයම් කිරීම අතාරිනවා. ඒක නිසා මේ වෑයමේ ආදීනවේ විරිය ඉන්ද්‍රියේ ආදීනවේ අපි හොඳට දැනගෙන තියෙනවා. ආදීනව කියන්නේ එතන ඇති වෙන දුෂ්කරතාවය, අපහසුතාවය, ගැටලුකාරී ස්වභාවය. ඒකයි. නමුත් මේ දුෂ්කරතාවය තියෙනවාමයි විරිය ඉන්ද්‍රිය කොහොමද? විරිය ඉන්ද්‍රියට ඒක හුඟක් අදාළයි. එතකොට ඔය විදිහට සමුදය අත්ංගම, අස්සාද ආදීනව, නිස්සරණ. නිස්සරණ කියන්නේ අපි දන්නෝනේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉඳීමනේ නිස්සරණ කියන්නේ. අනිශ්චිත විහරණය කියලා කියන්නේ ඒකම. එතකොට මේ විරිය කියන ධර්මතාවයේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්, කුසල ධර්මතාවයක් හැටියට හොඳට අවබෝධ කරගෙන ඒක වඩාගෙන විරිය ඉන්ද්‍රිය සහිත පුද්ගලයෙක් හැටියට අපි ජීවත් වෙනවා. ඒකයි.
ඒක නැහැ කියලා ගැටෙන්නේවත්, තියෙනවායි කියලා ඇලෙන්නේවත්, මේ විරේ ඉන්ද්‍රිය ගොඩනගාගත්ත මේක සදාකාලිකව තියෙනවායි කියලා මුලා වෙන්නේවත් නැහැ. ඒ තුنين තොර බව තමයි අපි කියන්නේ නිස්සරණ කියලා. හොඳයි, අපි එහෙමනම් ඔය විරිය ඉන්ද්‍රිය පිළිබඳව සාකච්ඡාව අපි ඔතකින් නිමා කරලා වෙනදා වගේ අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශය ලබා දෙමු මේ ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න. මේ ඉන්ද්‍රිය සාකච්ඡාව, ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කරන සාකච්ඡාවට අදාළ ප්‍රශ්න ගැටලු හෝ වෙනත් අපේ මේ ධම්ම සභාවට එකතු කරන්න යම්කිසි යමක් තියෙනවා නම් ප්‍රශ්න ගැටලු හෝ එහෙම නැත්නම් අදහස් ආදිය තියෙනවා නම් යොමු කරන්න, එකතු කරන්න කියලා අපි ගෞරවයෙන් මතක් කරනවා. ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ, යෝගී මහත්මියක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මම හොඳයි, අපි එහෙනම් මේ ප්‍රශ්නෙට යනවා. එතන අහලා තියෙන්නේ ප්‍රථම ධානයේ සිට චතුර්ථ ධානයේ දක්වා සමතේ වඩන ආකාරය පැහැදිලි කරන ලෙස දන්වන්න කියලා. මේ ප්‍රශ්නේම වැරදි. මොකද මේ ධාන එකක්වත් සමත නෙමෙයි. ධාන හතරම විදර්ශනාවලට අයිති. ඒක නිසා ඒ අහපු යෝගියට පළමුවෙන්ම කියන්න ඕන එයාගේ ප්‍රශ්නේ වැරදි කියන එක. ප්‍රථම ධානයේ ඉඳලා හතරවෙනි ධානයේ දක්වා සමතේ වැඩිමක් නැහැ. ධාන හතරම විදර්ශනා. විදර්ශනාවට අයිති වෙන්නේ සම්මා සමාධිය. සම්මා සමාධිය සමතයක් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. සම්මා සමාධියෙන් කෙරෙන්නේ නැහැ නීවරණ ධර්ම යටපත් කිරීමක්, කෙලෙස් යටපත් කිරීමක් කරන්නේ නැහැ සම්මා සමාධියෙන්. සම්මා සමාධියෙන් කරන්නේ පැහැදිලි සිහිනුවන වීරිය පවත්වාගෙන කාම සහ අකුසල පළවෙනි ධානයේදී කියන්නේ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලෙහි කියලානේ. එතකොට ඒකෙදි කරන්නේ පළවෙනි ධානයේ අපි ගොඩනගන්නේ සීලෙන් අකුසල ක්‍රියාවලින් ඉවත් වීම. දස ආකාර අකුසල ක්‍රියා අපි දන්නවා. ඒකෙන් ඉවත් වීම. ඊළඟට පංචවිධ කාම. විවිච්ඡ කාම, විවිච්ඡ අකුසල කියන්නේ ඒක පළවෙනි ධානයේ ධානාංග දෙකයි. එතකොට ඒවා මේ යටපත් කිරීමක් එහෙම නෙමෙයි. සම්පූර්ණ මේ පාප සහ අකුසල වල ආදීනව, අයහපත, විපත, විනාශය හොඳින් තේරුම් අරගෙන මනා සිහිනුවණින් යුක්තව එයින් වැළකී සිටිනවා. දසවිධ පාප අකුසල ක්‍රියාවලිනොත් පංචවිධ කාම වස්තු සහ කාමී ක්‍රියාවලිනොත් දුරස් වී සිටීම. මේක මේ සමතයක් නෙමෙයි. සමතයක් ගැන කතා කරන්න බෑ අපිට ධානවලදී. සම්මා සමාධිය ධාන කියලා කියන්නේ. එතෙන්දි පැහැදිලිවම සිහිනුවන වීර්ය තුනෙන් යුක්තයි. මෙතෙන්දි කරන්නේ යමක් යටපත් කර තැබීමක් නෙමෙයි. සම්පූර්ණම ඒකෙන් බැහැර වීමක්. පළවෙනි ධානයේට එන්නේ එහෙමයි. දෙවෙනි ධානයේදී කෙරෙන්නේ විතක්ක ਵਿਚාරාණ වූපසමා කියලා කියන්නේ. දැන් පළවෙනි ධානයේදී කාම සහ අකුසල දෙකෙන් මිදී සිටියට සවිතක්කං සවිචාරං විතරක ਵਿਚාර සහිතයි. ඒ කියන්නේ හිතේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. මේක ඉතුරු වෙලා තියෙනවාමයි කියලා අනිවාර්ය කාරණයක් නෙමෙයි. නමුත් යම් පුද්ගලයෙක් අකුසලයෙන් මිදලා සිටියට අකුසල විතරකේ හිතේ තියෙන්න පුළුවන්. ඒ වගේම කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙලා හිටියට කාම විතර්කයේ ඇතුලේ තියෙන්න පුළුවන්. ඒකයි පළවෙනි ධානයේ සවිතක්කං සවිචාරං කියන්නේ. විතර්ක ਵਿਚාර සහිතයි කියන්නේ. එතකොට දෙවෙනි මට්ටමට එන තැනැත්තා සමතය කරනවා නෙමෙයි විදර්ශනාවයි කරන්නේ. අර විතර්ක ਵਿਚාර හොඳින් අවබෝධ කරගන්නවා. දැන් පළවෙනි ධානයේ මට්ටමේදී ਉਹ හොඳින් අවබෝධ කරගත්තේ පාප අකුසල ක්‍රියා සහ කාම වස්තු කාමී ක්‍රියා පිළිබඳව. ඒවයි ආදීනව, ඒවයි අයහපත, ඒවා මේ ගමනට බාධා කරන ආකාරය හොඳට අවබෝධ කරගෙන ඒවයින් මිදී සිටියා. මිදී සිටීම තමයි පළවෙනි ධානීය මට්ටම කියලා කියන්නේ. එහෙත් තවදුරටත් ඉතිරි වෙච්ච දෙයක් තිබුණා. තියෙන්න පුළුවන් සමහර විට. ඒ තමයි කාම විතර්ක සහ අකුසල විතර්ක. ඒ කියන්නේ අර කාමයෙන් අකුසලයෙන්
මිදී සිටීමට විපක්ෂව මනසේ ගොඩනගෙන තරක. අපි කාමයෙන් අකුසලයෙන් මිදී සිටිනකොට ඒකට විපක්ෂව, ඒ කියන්නේ නෑ කාමයෙන් අකුසලයෙන් මිදෙන්න ඕනේ නෑ කියලා මනසේ ගොඩනගෙන තර්ක විතර්ක හේතු දක්වන ගතිය. ඒකට තමයි විතක්ක කියන්නේ. කාම විතක්ක කියන්නේ කාමයට පක්ෂව මනසේ ගොඩනගෙන තර්කය. අදහස. අකුසල විතර්කය කියන්නේ අකුසලයට පක්ෂව මනසේ ගොඩනගෙන අදහස. එහිම ඒවා අපේ හිතවල ඇති වෙනවා. අරවයින් මිදිලා ඉන්නකොට. ඒක තමයි විතක්ක ਵਿਚාර. එතකොට දෙවෙනි ධානයට එනකොට පුද්ගලයා මනා සිහිනුවණින් යුක්තව අර විතර්ක ਵਿਚාරවල ආදීනව හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕන. නුවණින් දකින්න ඕන. ඒක නිසා එතන තියෙන විපස්සනාව. සමතයක් නෙවෙයි. හොඳට නුවණින් දැකලා ඒවයි ආදීනව අකුසල විතර්කවල කාම විතර්කවල ආදීනව මනා නුවණින් දැකලා හොඳට නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට තමයි මේ කාම විතර්ක අකුසල විතර්ක උපසමා විතක්ක ਵਿਚාරාණං උපසමා කියලා දෙවෙනි ධානයේ පටන් ගන්න එහෙම සංසිඳවන්න. ඇයි ඒව සංසිඳුවේ යුත්තේ? උපසමනය කළ යුත්තේ ඇයි ඒව? අකුසල නිසා. අකුසල විතර්ක නිසා, කාම විතර්ක නිසා. ඔතන කුසල විතර්ක, නෙක්ඛම්ම විතර්ක තිබුණා නම් උපසමනය කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඒව වැඩි දියුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ නේ. එහෙනම් දෙවෙනි ධානයේදී කියන්න තිබුණේ උපසමා කියලා නෙමෙයි. භාවනා වගේ වචනයක් යොදන්න තිබුණා. විතක්ක ਵਿਚාරානම් භාවනා කියලා. ඒක නිසා හොඳටම තේරෙනවා, හොඳට පැහැදිලි වෙනවා ඔතන තියෙන්නේ උපසමා කියන වචනේ යොදනවා නම් එහෙනම් එතන තියෙන්නේ අකුසල විතර්ක, කාම විතර්ක කියලා. එතකොට ඒක දකින්න ඕන යෝගියා. තමාගේ අභ්‍යන්තරයේ එහෙම එකක් තියෙනවා නම් හැබැයි බුදුරජාණන් වහන්සේ තියෙනවාම කියලා නිශ්චිතාර්ථයෙන් කියන්නේ නැහැ. ඔය නීවරණ පබ්බේට ගියාම තේරෙනවනේ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං. එහෙමනේ කියන්නේ. සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං. තියෙනවා නම් අන්න ඒක දැක ගන්න. ඒක ගැන මනස සිහිනුවන උපද්ද ගන්න. වීරිය කරලා ඒ අකුසල විතර්කය බැහැර කරනවා. එතකොට බැහැර කරගත්ත නම් බැහැර කරගෙන නම් ඉන්නේ ඒක හඳුන්වන දෙවෙනි ධානය කියලා. ඒක. ඉතින් ඔය මට්ටමට ආපුවම තියෙන ගති ලක්ෂණයක් පෙන්නනවා පීති සුඛං කියලා. විවේකජම් පීති සුඛං සමාධිජම් පීති සුඛං කියලා ඔය ධාන දෙකේදීම පීති සුඛ ගැන කතා කරනවා. පීති කියුවේ මනසට ඇති වෙන ප්‍රමෝදිතභාවය. සුඛ කියුවේ කයට දැනෙන පහසුව. ඔය ධානී මට්ටම් වලට ආපුවම පාප අකුසල වලින් මිදුනම පාප අකුසල ක්‍රියාවලින් මිදුනමත් ඔය පීති සුඛය තියෙනවා. ඒ වගේම කාම අකුසල විතර්කයන්ගෙන් මිදුනමත් තවත් ඊටත් වැඩිය පීති සුඛය තියෙනවා. ඉතින් හතරවෙනි ධානී මට්ටමට එනකොට කියනවා පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතියං ඥානං උපසම්පජ්ජෝ විහෙරති කිය. එතකොට අර තමන් පවෙන් අකුසලයෙන් මිදිලා ඒ වගේම පාප අකුසල විතර්කයන්ගෙනුත් මිදිලා ඒ තුලින් ලබාගෙන තියෙන මානසික ප්‍රමුදිත බවත් කායික පහසුවක් දෙක. ඒකෙත් විරාගා නොඇලී කියන එකයි. මොකද ඔය සමහර විට අපි ඇති කරගන්න යම් කුසලතා නිසා කයට සහ මනසට ලොකු සහනයක් ලැබෙනවා. ඇතැම් විට යෝගියා ඒක ඇලෙන්න පුළුවන්. ඒක ඇලුනොත් එහෙම ඒක වෙනස් වුණාම ගැටීමක් එනෝනේ. ආපහු පල්ලෙහාට වැටෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසායි තුන්වෙනි ධානයේ වඩා දියුණු කරන්නේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. එතකොට ඒවයි සමත නැහැනේ. සතිමා උපේක්ඛකෝ මනස හිනවන වීර්යය ඇතුව උපේක්ෂාවෙන් ඉන්නේ. උපේක්ෂාවයි එතෙන්දි දියුණු කරගන්නේ. උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. මේවා සමත නෙවෙයි.
මේවායේ කොහෙවත් මේ නීවරණ යටපත් කිරීමක්, කෙලෙස් යටපත් කිරීමක් නෑ මේවායේ. විදර්ශනා කමඨහන්. හතරවෙනි මට්ටමට එනකොට සුඛස්සච පහානා, දුක්ඛස්සච පහානා, පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම, අදුක්ඛං අසුඛං, උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. උතෙන්ට එනකොට සම්පූර්ණ පිරිසිදු භාවයක්, පූර්ණ පිරිසිදු භාවයට ඊටාම ආසන්න මට්ටමකට පුද්ගලයා එනවා. මනස සිහිනුවණින් කරන වැඩක් මේක. කිසි තැනක කිසිම ක්ලේශයක් යටපත් කිරීමක් නෑ ධානවලදී. ඒ විදිහට ධාන විග්‍රහ කරනවා නම් ඒක වැරදි. සමත විදිහට මේවා විග්‍රහ කරනවා ඒක වැරදි. සමත වැඩිවීමක් නෑ ධානවලදී. ධානවල යන්නේම විදර්ශනාව. විදර්ශනාවේ ස්වභාවය පළවෙනිම දේ සිහිය. සිහිය ඊළඟට විමසුම් නුවණ, ක්ලේශ ධර්මය හොඳින් තේරුම් ගන්න, හොඳින් අවබෝධ කරගන්න, වටහා ගන්න. ඊළඟට වීරිය. ඒක හරියට ආදීනව අයහපත, විපත, අයහපත හොඳට නුවණින් මෙනෙහි කරලා ඒක බැහැර කරනවා. ඒකයි විදර්ශනාවේ ස්වභාවය. මම හිතනවා ඔය ප්‍රශ්නේ අහපු අපේ යෝගියට, කල්යාණ මිත්‍රයන්ට මේ කාරණේ වැටහෙන්නේ නැති කියලා. කොහොමද මාව ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙනවා. ස්වාමීන් වහන්සේ අර සම්මා විදේ අකුසලානං ධම්මානං පහනාය. ඒ කියන්නේ කියන එකේ දැන් අපි අතීතයේ කරපු අකුසල් තියෙනවනේ. ඔව්. එතකොට ඒක අපි ප්‍රපංච කර කර හිටියොත් ඒක තව වැඩි වෙනවනේ, ප්‍රබල වෙනවනේ. ඔව්. එතකොට ඒ ප්‍රපංච කිරීම නවතින එක එතකොට උපානං අකුසලානං පහනාය වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් අතීතයේ කරපු වරදක් හෝ පාවක් අකුසලයක් මතක් කරගෙන වර්තමානයේ ප්‍රපංච කරනවා නම් වර්තමානයේ කරන අකුසලයක් ඒක. එතකොට ඒක අපි නතර කරන්න ඕන. මේ ප්‍රපංච කිරීම කරන්නේ වර්තමානයේනේ. අතීතයේ අතීත සිද්ධියක් පදනම් කරගෙන වර්තමානයේ තමයි ප්‍රපංච කරන්නේ. එතකොට මේ uppannānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති වායමති කිව්වම අර දැන් කරන ප්‍රපංචයයි නතර කරන්නේ. දැන් කරන්නේ. ඔව්. අතීත සිද්ධියක් වෙන්න පුළුවන් දැන් කරන ප්‍රපංචයට හේතු වෙන්නේ. නමුත් අපි නතර කරන්නේ දැන් කරන ප්‍රපංචයයි නතර කරන්නේ. ඒකයි. ඉතින් අතීත සිදුවීම් දැන් ඒව සිදු වෙලා ඉවරයිනේ. ඒවට අදාළ පවක් අකුසලයක් නම් ඊට අදාළ කර්ම විපාකයයි දුකයි කරපු කෙනාට උරුමයි. ඒක ගැන අපි දැන් උපේක්ෂායිනේ. අපි කරලා තියෙනවා නම් දැන් මම පවක් අකුසලයක් කරලා තියෙනවා නම් අතීතයේ ඊට අදාළව තියෙනවා කර්ම ඵලයකුයි දුකකුයි. එතකොට ඒ කර්ම ඵලයයි ඒ දුකයි විඳින්න නියමිතයි මම. කම්මස්සකා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ යං කම්මං කරිස්සති පාපකං. එහෙම කරලා තියෙනවා නම් තස්ස දායාදෝ භවිස්සති. දැන් ඒක ඉතින් ගැටලුවක් නැහැනේ. ඒක දැන් ඔහොම පැත්තකින් තියලා තියෙනවා. එහෙම එකක් වෙලා තියෙන එකෙන් වෙන්න ඕන යම්කිසි දුකක් හෝ විපාකයක් තියෙනවා නම් ඒකට මම උරුමකාරය වෙලා දැන් ඉන්නේ. ඒක ගැන මම උපේක්ෂයි. ඒක අල්ලගෙන ප්‍රපංච කරන්න යන්නේ. හැබැයි මට පුළුවන්කම තියෙනවා ඒ දුකෙන් ඒ අකුසල විපාකයෙන් ඒකේ ශක්තිය ටිකක් අඩු කරගන්න කුසලයේ වඩන්න පුළුවන්. මම ප්‍රපංච කර හිටියොත් මම කරන්නේ අර පාපයට අකුසලයට තව ශක්තියක් ලබා දෙනවා. මාව තව දුකටපත් කරන්න, තව පීඩාවටපත් කරන්න වැඩි අවකාශයක් ලබා දෙන එක කරන්නේ ප්‍රපංච කිරීමෙන්. ඒක නතර කරනවා. නතර කරලා මං කුසලයේ වඩනවා. කුසලයේ වඩනකොට අර කර්ම විපාකය, කර්ම ඵලය ඒකට තියෙන අවස්ථාව උගාක් අඩාල වෙනවා, අඩපණ වෙනවා, දුර්වල වෙනවා. ඒකයි යතන කරන්න තියෙන්නේ. ඉතින් ප්‍රපංච කරොත් කොහොමදත් වෙන්නේ අරකට වැඩි ඉඩක් ලබා දීම. ප්‍රපංච නොකිරීම තමයි මෙතන uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය කියලා කිව්වේ. ඒක බැහැර කරනවා කියලා කිව්වේ. ඒක හරි. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි ඔය
ඉන්ද්‍රිය ධර්ම පහ වඩනවනේ. ඒක අපි විසින් කරගන්න ඕන එකන්නේ. එතකොට මට හිතෙනවා එතකොට අපි පුද්ගල සංකල්පය තුල ඉන්න ඕනනේ. ඔව්. එතකොට අර නිස්සත්ත්වෝ නිජීවෝ කියන එකට මේක සම්බන්ධ කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මෙහිමයි. දැන් අපි ඔය නාම රූප ධර්ම වශයෙන් තේරුම් කරගෙන යනවනේ මේ ධර්ම මාර්ගයේ ටිකක් ගැඹුරට යනකොට විදර්ශනාවට යනකොට නාම රූප වශයෙන් මේක ගන්න නාම රූප වශයෙන් තේරුම් කරගන්නකොට එතන අර පුද්ගල සත්ව පුද්ගල කියන අදහස අපි පරමාර්ථ වශයෙන් නොගෙන සම්මුති වශයෙන් ගන්න. ඒ සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් තමයි නිස්සත්ත්වෝ නිජීවෝ කියලා කියන්නේ. සත්පුද්ගල වශයෙන් ගන්න බෑ මොකද නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සම්මුතික වශයෙන් ගත්තම සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ පිළි අරගෙනක් තියෙනවා. ඊට අදාළ දේශනාවනුත් කරලා තියෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්න බෑ. සම්මුතික වශයෙන් සත්‍යය පිළිගන්නේ නැත්තම්. මෛත්‍රී භාවනාව කරන්න බැරුව යනවා. එතකොට මෛත්‍රී කරන්නේ අපි සත්වයන්ට පුද්ගලයන්ට නාම රූප ධර්ම වලට නෙමෙයි. සත්වේකුටයි මිත්‍රත්වය ඕන. නාම ධර්ම රූප ධර්ම වලට නෙමෙයි. සත්වේකුට මිත්‍රත්වය ඕන. කරුණාව ඕනනේ. එතකොට කරුණාව මෛත්‍රිය අපි දක්වද්දී අනිවාර්යෙන් මේක බාරගන්නේ සත්වේ. සත්‍යය ඉන්න පුද්ගලයෝ ඉන්නව. නමුත් සම්මුතික වශයෙන් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා පවතිනවා. ඒගොල්ලන්ට අදාළ ක්‍රියාකාරකම් කෙරෙනවා. හැබැයි අර පරම සත්‍යයට ගිහිල්ලා බලපුවා මේ අපි සත්වයක් පුද්ගලයෙක් කියන්නේ නාම රූප ධර්මවල ස්කන්ධ ධර්මවල ආයතන ක්‍රියාකාරීත්වයක් ස්කන්ධ ගුණයක් නාම රූප එකතුවක් කියලා පරමාර්ථ ධර්මවලදී අපි ඒක තේරුම් ගන්නවා. හැබැයි මේ ඉන්ද්‍රිය වඩද්දී සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වඩද්දී පැහැදිලිවම පුද්ගලයෙක් හැටියට ඉඳගෙනයි ඒක කරන්නේ. එහෙම පුද්ගලයෙක් නැත්තම් මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න බෑ. ශ්‍රද්ධාව වඩන්නේ පුද්ගලයෙක් නාම රූප ධර්ම නෙමෙයි. නාම රූප ධර්ම ඇටියට ගත්තොත් ශ්‍රද්ධාව වඩන්න බෑ, වීරිය වඩන්න බෑ. ඒක කරන්නේ පැහැදිලිවම පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලභාවයේ නිෂ්පුද්ගලභාවය කියන එක සම්මුති සහ පරමාර්ථ කියන සත්‍ය දෙක ඇතුලේ කතා වෙන්නේ. එක තැනකදී සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. අපි වැඩිපුර කතා කරන්නේ මේ පැත්තෙන්. නිෂ්පුද්ගලභාවයේ, නිස්සත්ත්වභාවයේ, නිජීවභාවයේ කතා කරන්නේ බොහොම අඩුවෙන්. එක්තරා ගැඹුරු විදර්ශනාවකට ගියාම තමයි අපි දකින්නේ මේ සත්පුද්ගල ස්වභාවයක් මෙතන පරමාර්ථ වශයෙන් ගන්න බෑ. නමුත් සම්මුති වශයෙන් අපි ගන්නවා. විවහාරත් කරනවා. ඕහාර මත්තේන ඕහරෙය්‍යං. විවහාර මාත්‍රයෙන් විවහාර කරනවා. එහෙම නැත්තම් මේ නිර්වාණය සාක්ෂාත් කරන්නත් බෑ. සත්වයක් පුද්ගලයෙක් ගැන කතා කරන්නේ නැත්තම් එහෙම කෙනෙක් නැත්තම් කවුද ඒක සාක්ෂාත් කරන්නේ? එහෙම තියෙන. ඒක නිසා මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩද්දී අනිවාර්යෙන් ඒක වඩන්නේ පුද්ගලයෙක්. පුද්ගලයෙක් එතන ඉන්න ඕන. ඔව්. ලේකනන් වහන්සේ ඔය සංගුණවලක් තියෙනවානේ අට්ඨපුරිස පුද්ගලා කියලා. ඔව්. ඔව්. දැන් ඔය මිනිසුන් වර්ග කරලා තියෙනවානේ. ඔව්. කළු අය සුදු අය එහෙම තියෙනවානේ. ඔව් චත්තාරෝ මේ බික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් නේ. ඔව් එහෙම තියෙනවානේ. ඉතින් ඒ කියන්නේ පුද්ගල සංකල්පය හැමතිස්සෙම අරගෙන තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. පුද්ගලයෝ ඉන්නවානේ. පුද්ගලයන්ට අදාළවනේ මේ හැම දෙයක්ම කතා කරන්නේ අපි පුරුදු වෙන්නේ පුහුණු වෙන්නේ භාවිත කරන්නේ මේ කෙලෙස් මේවා මේ කෙලෙස් කියන ඒවා නාම රූප ධර්ම වල තියෙන ඒවා නෙවෙයිනේ. පුද්ගලයන්ට අදාළවනේ ක්ලේශ ධර්ම කුසල ධර්ම ඔක්කොම අපිට කතා කරන්න වෙන්නේ පුද්ගලයන්ට අදාළව. දැන් ප්‍රාණඝාතය කරනවා නම් ප්‍රාණඝාතය කරන්නේ පුද්ගලයෙක්නේ. නාම රූප ධර්ම නෙවෙයිනේ. එතකොට කුසලයේ වඩනවා නම් දානය දෙන්නේ පුද්ගලයෙක්නේ. සීලය රකින්නේ පුද්ගලයෙක්නේ. නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. බටෝන් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ වහන්සේට පින් පෙරවන් සර්ණයි. ඉතින්ස් මම මේ අහන්නේ ගිය ප්‍රශ්නය මේ අපි දැන් අර කතා කරන්නේ ධ්‍යාන හතර විදර්ශනා ධ්‍යාන වෙනවා කියලා.
එතකොට කීප තැනකම මම දැකලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ නිතරම සම්මාදිට්ඨිය විස්තර කරනකොට ওই ධ්‍යාන හතර විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඔව්. නමුත් ඔය සමහර සූත්‍රවල ඔය අනිත් අරූපී ධ්‍යාන හතරක් විස්තර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔය පොට්ටපාද සූත්‍රයේ. එතකොට ඔය අපි කලින් වෙලාවට සමහර ප්‍රබෝධ ධාතු සූත්‍රයේ ඒ වගේ තැන්වල. එතකොට එහෙම ඒ අරූපී ධ්‍යාන පිටියේ ගිහිල්ලා ඊට පස්සේ සංඥාව ඒකට නිරෝධයට ගිහිල්ලා ඊට පස්සේ එහෙම රහත් බවට අරහත්ත්වයටපත් වෙනවා කියලා හැඟීමක් එනවා ඒ විදිහට. මේක කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? මේ අරූපී ධාන කියලා ඔය අපි හඳුන්වන ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතනනේ. මේ හතරනේ. ඔව් ඒ හතර. එතකොට ඕවා ඇත්තටම මේ පැහැදිලිවම දක්වලා තියෙනවා. ඕවා මේ ආලාර කාලාම රාමපුත්ත උදකගෙන් මේ ගත්තේ. ඒක හරි පරිේශන දේශනාවේ පැහැදිලිවම කියලා තියෙනවානේ. එතකොට දැන් ඒ දෙන්න අනලංකරිත්ව නිබ්බිජ්ජ පක්ඛාමි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අරිය පරිේශන දේශනාවේදී මම මේකෙන් විමුක්තිය සාධනය වෙන්නේ නැහැ කියන කාරණේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන ඒගොල්ලොත් එක්ක ඉන්න ගියද්දි මම ඒගොල්ලන්ව අතහැරලා දාලා ආවා. එතකොට පැහැදිලිවම ඒ වයින් විමුක්ති සාධනය වෙන්නේ නැහැ කියන එක වෙනවා නම් සම්මා සමාධියට ඕක ගන්න තිබුණා. සම්මා සමාධි මාර්ගාංගයේ විස්තර කරන තැන එහෙනම් ওই හතරත් ඇතුළත් කරන්න තිබුණේ. ඔව් ධ්‍යාන හතර විතරයි නේද? නමුත් ඕක දේශනා වෙන තැන් වල સંદર્ભය පොඩ්ඩක් අපි විමසලා බලන්න ඕන. સંદર્ભය කියන්නේ වටපිටාව කියන එකයි. ඔය කාලේ වෙනකොට ඔය යුගයේ වෙනකොට ප්‍රබල වෙලා තිබුණේ අර ගුරුවරුන්ගේ ඉගැන්වීම්නේ. ඒකනේ බෝසතාණන් වහන්සේත් ඒ ගුරුවරු ළඟට ගියේ. ඉවකට ප්‍රසිද්ධ ශ්‍රමණ සම්පදායේ මේ විමුක්තිය සොයාගෙන ගිහිල්ලා ඊට අදාළ වැඩපිළිවෙලක යෙදී සිටි ගුරුවරු හැටියේනේ ඒගොල්ලෝ ප්‍රසිද්ධ වුණේ. තවත් ඔය වගේ ගුරුවරු ගැන අපිට ධර්ම සාහිත්‍යයේ කියවෙන ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කියන ගුරුවරයා ඒ වගේ අය ගැන අපිට හමු වෙනවා. ඔයගොල්ලෝ ශ්‍රමණ සම්පදායේ ගුරුවරු මේ විමුක්ති සාධනයට යොමු වෙච්ච අයනේ. එතකොට ඒ වැඩපිළිවෙල තුල හිටියා බුද්ධ ශ්‍රාවක වෙච්ච අය. ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවක භාවයටපත් උනත් ඒගොල්ලෝ අරව තමයි පුහුණු වෙලා තිබුණේ ඒ වෙනකොට. පුරුදු කරගෙන තිබුණේ. අර ගුරුවරුන්ගේ මේ ඉගැන්වීම් ඒවා හොඳට පුහුණු කරලා තිබුණා. හොඳට පුරුදු වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ වනේ විස්තර වෙලා ඔක්කොම පුරුදු කරානේ, පුහුණු කරානේ. ඔය මහා පදාන වගේ සූත්‍රවලදී අරිය පරිේශන වගේ සූත්‍රවල උගාක් වලදී ඒවා කියනෝනේ. Taman ඒවා කොච්චර මේ ඔය අප්‍රාණක ධාන වගේ ඒවා ගැන කියන තැන් වල කියනෝනේ මේ පුදුම තරම් ඒවා නිකන් පුරුදු කරලා බැලුවා මේකෙන් විමුක්ති සාධනය වෙනවද කියලා, දුක්ඛ නිරෝධය වෙනවද කියලා බැලුවානේ. එතකොට ඔය වෙනකොට ඔය බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ සම්පදායේ කෙනෙක් මහා සමනෝ කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ. ශ්‍රමණවරුන්ගේත් අග්‍ර පුද්ගලයා කියලා. එතකොට මේ ශ්‍රමණ සම්පදායේ හිටපු සාතිශය බහුතරයක් තමයි බුද්ධ ශ්‍රාවක වුනේ. එතකොට මේගොල්ලෝ වැඩි දෙනෙක් අරවා ප්‍රැක්ටිස් කරපු අය. අර දේවල්. එතකොට දැන් මේගොල්ලන්ට බණක් කියන වෙලාවේ ඒවා ගැන කතා නොකර බෑ. ඒගොල්ලෝගේ පුහුණුව ගැන කියලා ඒකෙන් මේක වෙන්නේ නැහැ, මේකෙන් තවත් ඉස්සරහ පියවරක් තියෙනවා කියලා කියන්නේ ඒකයි. නිතරම ඔය ධාන හතරක් කියලා ආකාසානංචායතන ආදී ඒවා ගැන කියලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? එතනින් ඉස්සරහට කියන පියවර කියනවා. දැන් ඔය
අටම කියලා එක්ක හතර කියලා බොහෝ වෙලාවට හතර තමයි දේශනා කරන්නේ. අටම දේශනා කරන වෙලාවලුත් තියෙනවා. එතකොට අටම දේශනා කරන්නේ මොකද? අරගොල්ලෝ පුහුණු වෙච්ච ඒ එක්තරා නිකන් ඕව තමයි සමත ඒව ඇත්තම විදර්ශනා ගණිතයට වැටෙන්නේ ආකාසානංචායතන විඥානංචායතන. ඒවා එක්තරා සමත ක්‍රම. අර මේක යටපත් කරලා තියෙන එක්තරා ක්‍රම හතරක් අපි දකින විදිහට. එතකොට ඒකටත් බුදුරජාණන් වහන්සේ ටිකක් ගෞරව කළා. ගෞරව කරලා කිව්වා මේවා වඩලා හැබැයි මේ හතරෙන් මේ අටෙනුත් පස්සේ ඒවං සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ කිය. මේ කියන දේවල් වලින් අපි සංසුන් කරගත්ත පිරිසිදු කරගත්ත මනස දැන් අපි පාවිච්චි කරනවා ආසවානං කයාය අබිනින්නාමේති කියලා. මේ ආසවක්කයට ගේන්න ඕන මේ හිත කියලා. එතකොට සමහර තැන්වල ඔය හතරක් කියන්නේ මම තේරුම් ගත්ත විදිහට මේ බුද්ධ ශ්‍රාවක මුල් බුද්ධ ශ්‍රාවක පිරිස අතරේ සාතිශය බහුතරයක් හිටියේ අර ශ්‍රමණ සම්පදායේ අනිත් ගුරුවරුන්ගේ ශිෂ්‍යයෝ. ඒගොල්ලෝ පංචවග්ගයත් එහෙමනේ. පළවෙනි පස් දෙනාත් එහෙමයි. එයා මේ ඒගොල්ලෝ පිළිගන්නවත් කැමති වුණේ නෑනේ බුදුරජාණන් වහන්සේව. ඒ මොකද අර සම්ප්‍රදායේ ඒව තමයි ඒගොල්ලෝ පුහුණු කරන්නේ. ඔයා මේ අපේ වැඩ පිළිවෙලින් අයින් වෙච්ච කෙනෙක් කියලා ඒව පිළිගන්න කැමති වුණේ නෑ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ ඒවට පොඩි වටිනාකමක් දුන්නා. දීලා තමයි කිව්වේ අපි මේක කළාට මොකද මේකෙන් අපි බලාපොරොත්තු වෙන තැනට ආසවක්කේ තෙන්නේ නෑ. හැබැයි ඒකෙන් ගත්ත අර සමත සමාධිය සහ ධානය හතරෙන් ගත්ත විපස්සනා සමාධිය. අර දැන් යෝගියෙක් අහලා තියුණානේ සමත කතාව ගැන. සමත ගැන අපිට කතා කරනකොට ඔය ආකාසානංචායතන විඥානංචායතන කතා කරන්න පුළුවන්. ඒක ඔක්කොම සමත තමයි. ඒකෙන් කරේ යටපත් කිරීමනේ මේ ශ්‍රමණවරු ඔක්කොම ශ්‍රමණවරු ගැන බුදුරජාණන් වහන්සේ කියනකොට ලස්සන උපමා හතරක් කියනවා මේ අරිය පරිේෂණ සූත්‍රයේ. පිටින් වේලිච්ච ඇතුළත තෙත දරකොට වගේ කියලා මේගොල්ලෝ. ඒ කියන්නේ පිටින් වේලිලා කියලා කිව්වේ මේගොල්ලෝ අබිනිෂ්ක්‍රමණය කරලා. ඇතුළත තෙත කිව්වේ මේගොල්ලෝ ක්ලේශ ධර්ම යටපත් කරන් ඉන්නේ. ඇතුළත වේලිලා නැහැ. එතකොට ඒ සම්ප්‍රදාය අයගේ මේ පිටත වියලි ගතියට බුදුහාමුදුරුවෝ ගරු කළා. නමුත් ඇතුළත තෙත් බව තුරු කරන්න තමයි මේ විදර්ශනා උගන්වලා එතනින් ආසවක්කයට ගියේ. ඉතින් ඒක නිසා ඔය සාතිශය බහුතරයක් හිටියේ අර සම්ප්‍රදායේ ශිෂ්‍යෝ. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන පවා සංජයගේ ශිෂ්‍යෝනේ. මෙතෙන්ට එනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට එනකොට ඒගොල්ලෝ සංජයගේ පරිව්‍රාජකයි ඒගොල්ලෝ. සංජය බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙක් ධර්ම සාහිත්‍යයේ කියන විදිහට. ඒ වගේ. ඉතින් ඒගොල්ලන්ගේ ඒ භාවිතයන් වලට ගරු කරලා කිව්වා නමුත් ඒ භාවිතයන් වලින් අපිට මෙච්චර දුරක් එන්න පුළුවන්. නීවරණ යටපත් කරගන්න පුළුවන් අපිට බැරි නෑ. නමුත් යටපත් කර ගැනීම ප්‍රමාණවත් නෑ. ඒක ආසවක්කේ නෙමෙයි. පූර්ණ විමුක්තිය නෙමෙයි. ඒක නිසා අපි ඒක යටපත් කරගෙන අපි ඊළඟ පියවරට යමු කියලා මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කරලා කොහොමද මේ ක්ලේශ ධර්ම ටික දැකලා සිහිනුවන උපද්දලා වීරිය කරලා මේ ක්ලේශ ධර්ම ටික ආසවක්කේ වෙන්නේ කොහොමද කියන ප්‍රතිපදාවට බුදුරජාණන් වහන්සේ අරගෙන ආවා. එතකොට අතෙන්දී අර ගොල්ලන්ගේ අර ධාන වලට ඒවට නිගරු කලේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගත්තේ නැහැ ඒක. සම්මා සමාධියට ගත්තේ නැහැ. ගත්තේ නැත්නම් මොකද? ඒකෙන් මේ කාර්යය කෙරෙන්නේ නැති නිසා. යම් තාක් දුරකට ඒකෙන් යම් කිසි ප්‍රතිඵලයක් නැතුව නෙමෙයි. ඒකයි ඒකට ගරු කළේ. දැන් ශ්‍රමණ සම්ප්‍රදාය හුඟක් දේවල් වලට බුදුරජාණන් වහන්සේ ගරු කළා තියෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදායව තමයි ඔක්කොම බැහැර කරලා තියෙන්නේ. කාමසුකල්ලිකානුයෝගයේ වැත්තේ. නමුත් ශ්‍රමණවරුන්ගේ අත්තිකිලමතානුයෝගය ඊනෝ ගම්මෝ කිව්වේ නැහැ. පෝතුජ්ජනිකෝ කිව්වේ නැහැ ඒක. ඒක අනරියෝ අනත්ත සංහිතෝ කිව්වා. නමුත් අත්තිකිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා තියෙනවා.
කාමසුකල්ලිකා නියෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ නැත සංහිතෝ. මේක විග්‍රහ කරපු ආකාරයේ ලොකු වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඒක සම්මාස දැන් ඔය මේ ඔය දැන් සමාන සූත්‍රවල කියනවනේ ඔය මේ සංඥා වේදිත නිරෝධය ගැන සඳහන් කරන තැන්වලදී ඒකෙන් නැගිටින ඒ යෝගාවචරය අනිමිත්ත අපනිත ශුන්‍යත කියන විමෝක්ෂ මාර්ග තුනෙන් එකකින් නිවනටපත් වෙනවා කියලා. ඒකෝට ඒකෙන් අදහස් වෙනවාද හැම රහත් වෙන කෙනෙක්ම මේ සංඥා වේදිත නිරෝධය හරහා යනවා කියන එක? නෑ, සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ අර ශ්‍රමණවරුන්ගේ ඒගොල්ලොන්ගේ ලොකුම එකක් ඒක. ඒක සමන සම්පදායේ සමත යානේ ඉහළම එකක්. ඒක සංඥා වේදිත නිරෝධ සමාපatti. ඒකනේ එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය කියපු තුන මොකද්ද? ශුන්‍යත. ඒ කියන්නේ විදර්ශනා. ඒ කියන්නේ විදර්ශනා කොටස. ශුන්‍යත, අනිමිත්ත, අපනිහිත. ඔව් එහෙමනම් ඒක කියන්න ඕනේ නෑනේ. සංඥා වේදිත නිරෝධයෙන් නිවන් දකින්නවා කියලා කියන්න පුළුවන්කම තිබ්බනේ. නෑ, එතනින් නිමාවක් නැහැ. ඒක නිසා එතනින් ඉස්සරහටත් විදර්ශනාව ඉගෙනුවා බුදුරජාණන් වහන්සේ. උගන්වලා තමයි කිව්වේ සංඥා වේදිත නිරෝධ සමාපත්තින් සමාපජ්ජිත්වා. ඒකටත් කෙනෙකුට එන්න පුළුවන්. ඒකට නිගරු කලේ නැහැ. මොකද මේ සමත යානිකයන්ගේ දැඩි සමත ක්‍රමනේ මේවා. ඒ වයින් අර මේ නීවරණ ධර්ම, ක්ලේශ ධර්ම එක්තරා විද්‍යක කන්ට්‍රෝල් එකේ තියාගන්න, මැඩපවත්වල තියාගන්න යම්කිසි ආධාරකයක් ලැබෙනවා. ඒක නිසා ඒකට ගරු කළා බුදුරජාණන් වහන්සේ. ගරු කරලා කිව්වා මෙතනින් ඉස්සරහා පියවර අපි පූර්ණ විමුක්තිය ලබන්න නම් මේ ඉස්සරහා පියවරට යන්න ඕන කියලා. විදර්ශනාවට ගිහිල්ලා ඒක කරන්න ඕන කියලා. ඒකෝර සන්වාස දැන් මේ අපි හිතමු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය අනුගමනය කරමින් යන යෝගාවචරයේකට මූලික වශයෙන් මේ ස්කන්ධයන්ගේ හෝ නාම රූපවල හෝ මේ දේවල් වල යථාභූත තත්ත්වය හොඳ හැටි අවබෝධ කරගෙන දැන් ඒ වගේ අපි අත කතා කරන විදිහට සමුදය, අත්ංගමය, ආස්වාදය, ආදීනව, නිස්සාරණ කියන ඒ වගේ දේවල් හොඳින් අවබෝධ කරගෙන ඊට පස්සේ නිබ්බිදාව, විරාගය හරහා නිවනටපත් වෙනවා කියනකොට ඔය කියන ඔය එතන තියෙන විදර්ශනා. එතන තියෙන සම්පූර්ණ විදර්ශනාව. එතකොට ඒ විදර්ශනාව හරහාම යම් කිසි විදියක ප්‍රබල සමාධියක් එතන ගොඩනගෙන ඇති කියලා මට. හරි. ඒකනේ විපස්සනා සමාධි කියන්නේ. විපස්සනා සමාධිය. ඒක අර ප්‍රඥාව දියුණු කිරීම හරහා ක්ලේශ ධර්මයේ ඉවත් වීමෙන් ඇති වෙන සමාධියනේ විපස්සනා සමාධිය කියන්නේ. අතන තියෙන්නේ ක්ලේශ ධර්මයේ මැඩගෙන ඉඳීම නිසා ඇති වෙන සමාධියනේ සමත සමාධිය කියන්නේ. මෙතන කරන්නේ සම්පූර්ණ විවෘතභාවයක්. සතිය උපද්දලා සම්පූර්ණ ප්‍රඥාව දියුණු කරලා නාම රූප ධර්ම වල යථා ස්වභාවය හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ පිළිබඳ නිබ්බිදාවට ඇවිල්ලා අර ඒකේ තියෙන නිස්සාරකම, හිස්කම හොඳට තේරුම් අරගෙන ඒ හරහා එතෙක් ඒ නාම රූප ධර්මයන් පිළිබඳව තිබුණු ඇලීම, ගැටීම, මුලාව, තණ්හාව, මානෙ, දිට්ඨිය ඉවත් වීම තුලනේ මේ මානසික தত্ত্বය ගොඩනගන්නේ. එතකොට එතන තියෙන මේ සමාධිය මේ විපස්සනා සමාධියනේ. විපස්සනාවෙන් ගොඩ නැගුණු සමාධියනේ එතන තියෙන්නේ. දැන් ඔතනදී මම මේ පෞද්ගලිකව මේ චාම් එකත් අපි කතා කරුවා දවසක මේ දැන් ඔය තියෙනවනේ 4 ක්‍රමයක් ගැන කතා කරනවානේ. මොකක්ද ඒක කියන්නේ මේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා ඒ විදිහට 4ක් විස්තර කරනවානේ. ඔව්. එතකොට දැන් ඔය විදර්ශනාව හරහා යන කෙනෙකුට
ඔය හතරෙන් කොයි මාර්ගයේද හම්බෙන්නේ ස්වාමීන් වහන්සේ? සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. හොඳ මේක හම්බෙන්නේ. එතකොට මේ මොකද මේ සුඛාපටිපදා කියන්නේ දැන් විදර්ශනාමී යන කෙනා මේක ඇස් අරගෙන යනවා වගේ වැඩක් නේ. දැන් අපි හිතන්න මේ මිනිස්සෙක් හොඳට ඇස් අරගෙන හොඳ ආලෝක තත්ත්වයක් යටතේ නිවැරදි මාර්ග සංඥා සහිත පාරක යනවා නම් ගමන පහසු නැද්ද? හරි තැනට යන්නේ නැද්ද? එහෙම නැතුව මේ සමත භාවනාවන් වලින් ඒවත් සමග යන්නේක නෙවෙයි ඔය සුඛාපටිපදා කියලා. නෑ. ඒක දුක්ඛාපටිපදාවට වැටෙන්නේ. මේක යට කරගෙන තද කරගෙන ඉන්නවනේ. හිර කරගෙන ඉන්නවනේ. මේක එතකොට මේක දුරු කරගන්න දරන ප්‍රයත්නය හරි ආයාස කරයි. ආයි මතුවෙනවා ඉස්මතු වෙනවා නේ යට කරගෙන දැන් අපිට ඕක ප්‍රායෝගික ජීවිතයේදී අපිට නිකන් හොඳට අත්දකින්න පුළුවන් දෙයක් නේ. අපි හිතමු යම් පුද්ගලයෙක් පිළිබඳව තියෙන අමනාපේ වගේ දෙයක් අපි යට කරගෙන ඉන්නවා නම් ඕක ඉතින් නිතර ආයි මතුවෙනවා. ඕක ඉස්මතු වෙලා ඉතින් අපි ආයිමත් ඕක යට කරගෙන ඉන්නවා. අමාරුවෙන් මේ පුද්ගලයාත් එක්ක වැඩ කටයුතු කරනවා. ඇතුලේ මේක තියෙනවා. ආයි මතක් වෙනවා. ඔය වගේ හරි මේකේ කිසිම විමුක්තියක් නැහැනේ. මිදීමක් නැහැනේ. යට කරගෙන තද කරගෙන ඔබාගෙන හරි අමාරුවකින් පීඩාවකින් නෙමෙයි යන්නේ. නමුත් අර පාප අකුසලයෙන් මිදිලා ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ එතන පාපය අකුසලයේ කරන්නේ නැහැ. සීලයට මේ ගරු කිරීමක් කරලා ඒක කරන්නේ නැහැ. නමුත් අර ඇතුලේ මේක අකුසල විතරකය, කාම විතරකය මේක යට කරගෙන තලාව බාගෙනනේ ඉන්නේ. ඉතින් එතකොට දුක්ඛ. මොනවාසන්නත් මම හිතන්නේ මම ඒක හොඳින්ම තේරුම් ගත්තා කියලා මම කල්පනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට වෙලාවක් නැද්ද දන්නේ නැහැ. විනාඩි 2-3ක් වැය කරලා මහත්ය අහනවා ප්‍රශ්නයක් පුළුවන්ද කියලා බලන්න ස්වාමීන් වහන්සේ. පුළුවන්. අහන්න. ස්වාමීන් වහන්සේ මහත්ය අහනවා ටීවී එක බලනකොට රාගයක් හෝ ද්වේෂයක් අකුසලයක් ඇති වෙනකොට කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ඒක බලනකොට මේ ඊටත් ප්‍රථම මේ මම හිතන්නේ මේ ක්‍රියාවට සිහියෙන් එළඹෙන එක තමයි ඊට වඩා සුදුසු. දැන් අපි සාමාන්‍යයෙන් සතිය දියුණු කරනකොටම අපි පොඩි වාක්‍ය කීපයක් පුරුදු කරනවා. දැන් මම කොතනද? දැන් මම කවුද? දැන් මම මේ මොකද්ද කරමින් ඉන්නේ කියලා. එතකොට අපි රූපවාහිනිය නරඹනකොටම සිහිය උපද්ද ගන්න ඕනේ. ඉස්සෙල්ලා දැන් මම මොකද්ද මේ කරන්නේ? රූපවාහිනිය නරඹන. මොකටද? ප්‍රවෘත්තියක් හරි මොකක් හරි බලන්න. එතකොට ඒ වෙලාවේ සිහිය පවත්වනවා නම් එතන ප්‍රවෘත්ති කියනවා වෙන්න පුළුවන්, නාට්‍යයක් පෙන්වනවා වෙන්න පුළුවන්, වෙළඳ දැන්වීමක් ප්‍රචාරණය කරනවා වෙන්න පුළුවන්, වෙන මොනවා හරි අධ්‍යාපනික වැඩසටහන් මොකක් හරි වේවා. තමන් සිහියෙන් ඉඳීම තමයි ඔතෙන්දී වැදගත් වෙන්නේ. සිහියෙන් ඉන්නකොට දන්නවා දැන් යන්නේ ප්‍රවෘත්තිය, දැන් යන්නේ වෙළඳ දැන්වීම, දැන් යන්නේ ටෙලිනාට්‍ය, දැන් යන්නේ තව මොකක් හරි දෙයක් කියලා දන්නවා. එතකොට ඒ දැනුවත්භාවය ඇතුලේ අපි රාගය, ද්වේෂය එන්නේ ඉඩක් නැහැ. දැන් අපි හිතමු ප්‍රවෘත්ති බලා ඉන්න අතරේ වෙළඳ දැන්වීමක් දානවා. ඒ රූපවාහිනී ආයතනවල හැටි එහෙමනේ ඒගොල්ලන්ගේ ආදායම සඳහා ඒගොල්ලෝ ඒක කරන්නේ. ඒක සමාජයේ ප්‍රවෘත්තිය අතරමඟ නතර කරලා එහෙම නැත්නම් අපි කැමැත්තෙන් බලාගෙන ඉන්න වැඩසටහන මගදී නතර කරලා වෙළඳ දැන්වීමක් දානවා. එතකොට දැන් අපි සිහිය උපද්දගෙන ඉන්නවා නම් අපි දන්නවා මේ කරන්නේ ඒගොල්ලන්ගේ ආදායම තර කර ගැනීම සඳහා වෙළඳ ව්‍යාපාරිකයෙක්ගේ වෙළඳ භාණ්ඩයක් සඳහා ප්‍රචාරණයක් කිරීමයි මේ කරන්නේ. ඉතින් අපි ඕක අවබෝධ කරගෙන ඉන්නවනම් අපිට එතන දේශය එන්නේ. නැත්නම් අර ටෙලිනාට්‍යයක් බල ඉන්නකොට මේ නළු නිළිය රංගපාලා ඒගොල්ලෝ මේ මුදල් අරගෙන මේ
පිටපත ලියලා දුන්න මිනිස්සයා කියන විදිහට කැමරාව ඉස්සරහා රඟපාලා මේ එක්තරා දෙයක් කරන්න කියන සිහියෙන් ඉන්නවනම් එතන රාගය එන්නේ නැහැ. එතකොට වඩා වැදගත් වෙන්නේ ඒ ක්‍රියාවට යොමු වෙද්දිම සතිපට්ඨානේ. ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන. සිහිනුවන වීර්ය පිහිටුවාගෙන ඒ කාර්යයට යොමු වීමයි. අතරතුර අපිට ඔය දකින දෙයින් රාගයේ දේශය ඇති වෙනවා කිව්වොත් එතන අපිට කියන්න වෙන්නේ අපි ටීවී බලලා නැහැ සිහියෙන් කියන්නේ. එතකොට සිහියෙන් බලන පළවෙනි කාරණේ. ඊළඟට ඇති වුණොත් එතනත් කරන්න තියෙන්නේ අර ඇති වුණ හේතුව බලන්න. දැන් මට මෙතන ද්වේෂයක් ටීවී බල ඉන්නකොට ඇයි ද්වේෂයක් ඇති වුනේ? මම අකමැති ප්‍රවෘත්තියක් කියවුණා හරි. අකමැති දර්ශනයක් දුටුවා. අකමැති ප්‍රකාශනයක් කියවුණා. එතකොට මෙතන බලපාලා තියෙන්නේ මොකද්ද? මගේ අභ්‍යන්තර අකමැත්ත. මෙතන වෙලා තියෙන්නේ. එතකොට ද්වේෂය ඇති උනේ ඒකයි. රාගය ඇති වුණා. මම කැමැතිම දෙයක් පෙන්නනවා. මම කැමැති දෙයක් අහනවා. මම කැමැති දෙයක් මෙතන කියවෙනවා. එතකොට ඒක නිසා තමයි මේකට තද ආශාවක් තද ඇල්මක් ඇති උනේ කියලා. ඒක තේරුම් ගැනීමමයි අවශ්‍ය. තේරුම් අරගෙන ඊට පස්සේ ඒ රාගේ ඒ ද්වේෂයේ ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරායින් පස්සේ ඒක ඒ රාගික ද්වේෂ රාගත සිතවිල්ලෙන් අපි අයින් වෙනවා. අයින් වෙලා තවදුරටත් ඒක යෙදෙනවා නම් සිහිනුවන වීර්යය තියාගෙන තමයි ඒක යෙදෙන්නේ. එතකොට ඔය කාරණේ වෙන්නේ ඔය එක නිදර්ශනයක් කිව්වේ. ඒකයි. බොහොම ගොඩාක් හොඳයි ස්වාමීන් වහන්සේ වහන්සේට බොහෝ කුසලයක් වේවා. ත්‍රිවන් සරණයි. හොඳයි අපි එහෙමනම් අදට අපේ සූත්‍ර ධර්ම සාකච්ඡාව අවසන් කරමු. අපි දැනට යන්නේ මේ ඉන්ද්‍රිය පිළිබඳ සාකච්ඡාවයි. මේ ඉන්ද්‍රිය කියන්නේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කුසලතා පහක් මෙතන අදහස් කරන්නේ. ඉතින් ඒ කුසලතා අපිට මේ ධර්ම මාර්ගයේදී අවශ්‍යයි. ඉතින් අද අපි අවධානයට ගත්තේ විරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය සම්බොජ්ජංග, සම්මා වායාම, සම්මප්පදාන ඔය ආදී නම් වලින් හඳුන්වලා තියෙන්නේ මේ වීරිය. ඉතින් විරිය කිව්වම හරි පැහැදිලි. අපි මෙතෙන්දී පාවිච්චි කරන සූත්‍රය ඒකත් මතක තියාගන්න පුළුවන් මේ ඇත්තන්ට. මේ අපි දැනට පාවිච්චි කරන ඉන්ද්‍රිය සංයුත්තේ සුද්ධක වර්ගයේ 10 වෙනි සූත්‍රය තමයි ဒုတိ ය විභංග සූත්‍රය. ဒုတိ ය විභංග සූත්‍රයට ගියාම මේ ඉන්ද්‍රිය ධර්ම පහම විස්තර කරලා තියෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහම විස්තර කරලා තියෙනවා. ඉතින් අපි අද කතා කරේ විරිය ඉන්ද්‍රිය. නූපන් අකුසල් උපදින්න වටපිටාවන් යෙදෙනවා. අභ්‍යන්තරිකවත් බාහිරවත්. ඉතින් ඒ වෙලාවේ මනස සිහිනුවන වීරිය සහිතව හිටියොත් ඒක වෙන්නේ නෑ අර රූපවාහිනිය බලන වෙලාව වගේ. يعني රූපවාහිනිය බලන වෙලාවේ රූපවාහිනිය බලන්න කලින් මේ තැනත්තා එහෙම අකුසලයක නොහිටියා. නතර රූපවාහිනිය බැලීමම සමහර වෙලාවට නූපන් අකුසලයක් උපදින්න වටපිටාවක් යෙදෙන අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. ඒකයි. ඉතින් එතකොට අපි සිහිනුවන වීර්ය සහිත වුණොත් ඒ නූපන් අකුසලය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි. ඊළඟට උපන්න අකුසලයේ ගෙවා දමන්න අපි ඒක අවදිමත් වෙන්න ඕන. අපි තුල අකුසලයක් පවතිනවා කියලා. ඉතින් ඒකේ ආදීනව හොඳට මෙනෙහි කිරීමෙන් අපිට උපන්න අකුසලයේ ගෙවා දමන්න පුළුවන්. ඊළඟට නූපන් කුසලය මොකක්ද කියලා අපි අඳුනගන්නේ අපි දුකට යම් ගැහැටවලට ගැටලු වලටපත් උනාම අන්න එතෙන්දී අපිට ඔප්පු වෙනවා අපි ළඟ ඇතැම් කුසලතා නැහැ කියලා. සීලය මදි, ප්‍රඥාව අඩුයි, සමාධිය අඩුයි කියලා. එහෙනම් අපි නූපන් කුසලයේ උපදවන තැනට අපි යොමු වෙනවා. සීලය වඩන, සමාධිය වඩන, ප්‍රඥාව වඩන තැනට යනවා. ඒ වගේම දැනටමත් අපි සීලේ, සමාධිය, ප්‍රඥාව වර්ධනය කරගෙන තියෙනවා. එහෙනම් අපි ඒක තව ටිකක් ඒක රැකගෙන වැඩි දියුණු කරගෙන යනවා. එහෙම ගිහිල්ලා තමයි අපි මේ සියලු ක්ලේශ ධර්මයන් දැකලා ප්‍රහාණය කරන්නේ. සියලු කුසලතා
අවබෝධ කරගෙන ඒ කුසලතාව වර්ධනය කරගන්නේ. ඒ සඳහා තමයි මේ විරිය වායාමයේ විරිය ඉන්ද්‍රිය විරිය සම්බොජ්ජංගේ සම්මා වායාමයේ සම්මාප්පදානේ ආතාපි ගුණය අවශ්‍ය වෙන්නේ සඳහා. ඉතින් මම හිතනවා විරිය ඉන්ද්‍රිය පිළිබඳව අපි ප්‍රමාණවත් තරම් සාකච්ඡාවක් කළා. ඉතින් අපි අදට එහෙමනම් අපේ සූත්‍ර ධර්ම සාකච්ඡාව මෙතෙන් නිමා කරනවා. ඉතින් මේ යහපත් කාර්ය සංවිධානය කරන ඇත්තෝ ඒ වගේම සහභාගී වෙන ඇත්තෝ ඒ වගේම මේට පසුවට උනත් අහුම්කම් දෙන ඇත්තෝ අපි සියලු දෙනාටම අපි මේ කරන ධර්ම සංഭാෂණය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි අද සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 වහන්සේ නිරෝගී භාවයේ චිර ජීවනයක් ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිවන සාදු සාදු ඔබට දුක හැම දෙනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සුවපත් වේවා. ස්වාමීන් වහන්සේ